අපි කොහොමත් අපේ වාරයට කලින් කියන්නේ මම බොහෝ වෙලාවට දෙසැම්බර් ඒත් එක්කම මේ ජනවාරි වෙනකොට ඔයාලගේ සම්පූර්ණ සිලබස් එක ඉවර කරලා ඊළඟට අපි 9 වසරේ පාඩම් ටික තමයි පටන් ගන්න. ඉතින් අපි බලමු මේ නිවාඩුවක් හම්බුනේ නැහැ. අපි නිවාඩුවක් තිබ්බනම් පොඩ්ඩක් ටික වැඩිපුර කරන්න තිබ්බා. නමුත් පොඩි නිවාඩුවක් නම් දීලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා නේද? අර නිවාඩුව දික් කරලා තියෙනවා දවස් 7කට මේ අලුත් වෛරස් එකත් එක්ක කියලා තමයි ආරංචි. සමහරලාට ඒ දවස් ටිකේ මොනවද ලොක්ඩවුන් එකකට යයිද දන්නේ නැහැ. හරි ඉතින් කොහොම වුණත් මට හෝම්වර්ක් මේ වෙනකොට එවලා තියෙන ඉතින් කනගාටුදායක තත්ත්වය මෙන්න මෙච්චරයි හෝම්වර්ක් එවලා තියෙන්නේ. අනික හෝම්වර්ක් ගොඩක් කලින් නම් එවන්න එපා. ඔයාලා දන්නව නේද? හෝම්වර්ක් ගොඩක් කලින් එවන්න එපා. මෙන්න මේගොල්ලෝ විතරයි හෝම්වර්ක් එවලා තියෙන්නේ. එතකොට මෙතන ඉන්න බුද්ධිමානන් එවලා තියෙනවා, දැහැමි හරි, ඉන්දුසර එවලා තියෙනවා, සඳරු හරි, නෙතිනි එවලා තියෙනවා, ප්‍රභාෂී එවලා තියෙනවා. කවුද මේ අපේ අලුත් යාළුවෙක් දින්නේ සත්මිනී කියලා කෙනෙක් ඉන්නේ. කවුද? මට චුට්ට විස්තර එවන්න. සෙව්මිනී එවලා තියෙනවා. ඊළඟට තරුෂි මට හෝම්වර්ක් ටික නම් එවලා නැහැ. දසුන් මට ඔයා හෝම්වර්ක් ටික එවලත් නැහැ. උමාෂී කලින් එවලා තිබ්බා. ඔව් කියන්නේ හෝම්වර්ක් ටික එවුවා. තරුෂි. තරුෂිගේ නම මම මෙතන දාලා තියෙනව නේද? ඔව් උඩම තියෙනවනේ. රයිට්. තරුෂි එවලා තිබ්බා. sorry. යසුරි මට හෝම්වර්ක් එවලා නැහැ. ඊළඟට දසුන් එවලා නැහැ. රයිට්. මට මේ සත්මිනි කවුද කියලා පොඩි මැසේජ් එකක් දාන්න කවුද කියලා. එහෙම නැත්නම් ෆෝන් එක පොඩ්ඩක් රීනේම් කරගන්න. අනිත් අය මොකද එතකොට? ඒගොල්ලන්ගේ හෝම්වර්ක් මොකද උනේ? දැන් කැමරාවෙන් පෙන්නන්න. රයිට්. යසුරි හදලා බලමු අපි යසුරිගේ හෝම්වර්ක් ටික. රයිට්. කොබලන්නේ යසුරි? ඔහොම ඉන්න. පොඩ්ඩක් ඉන්න ඔහොම ඉන්න. රයිට්. පොඩ්ඩක් ෆෝන් එක පස්සට ගන්න. රයිට් 22 3. හරි happy to හොඳයි. ලස්සනට අඳුරු කරලා තියෙනවා. මම දැකලා හරි good. රයිට්. එයා කරලා තියෙනවා හෝම්වර්ක් ටික. හරි ඒ යසුරි හදපු හෝම්වර්ක් ටික එතකොට කරන්ට් එක දැන් නම් තිබ්බේ නැති වුණේ ඊයේ. හෝම්වර්ක් දුන්නේ ගොඩක් කලින්. එහෙම එකකුත් තියෙනවා. එතන මට මෙතන යසුරිගේ නමක් දාන්න පුළුවන්. රයිට්. එතන අනික් කට්ටිය නම් දැන් මම එක්කෙනෙක් දෙන්නෙක් යවනවා ක්ලාස් එකෙන්. ඒකයි වෙන්නේ. හරි ඔන්න මතක තියාගන්න ඔන්න වෝනින් එක මම අනිත් පන්ති වල කීප දෙනෙක් කරනවා. ඔයාලා මේ පොඩි පන්ති නිසා කරන්ට් එක ගැන නම් කියන්න එපා. මොකද අපි සතියක ඉඳන් කරන්නේ. මම මේක ඊට පස්සේ ඔයාලගේ සමහර අයට මම මේක ඔයාලගේ ලින්ක් එකක් දානවනේ. ඒක නිසා ඒක ගැන නම් කියන්න එපා. අනිවාර්යයෙන්ම හෝම්වර්ක් ටික කරන්න. එහෙම නැති වුණොත් එහෙම ඉතින් මම ක්ලාස් එකෙන් අයින් කරනවා. ඔයාලා අහලා බලන්න මම ඔය 10 වසරේ 9 වසරේ සමහර ළමයි ක්ලාස් එකෙන් අයින් කරලා ඉතින් ගන්න හෝම්වර්ක් එව්වට පස්සේ පැය භාගයකට විතර පස්සේ තමයි ගන්න. හරි එතකොට දසුන් කරලත් නැහැ. ඉස්කෝලේ වැඩ දුන්නා කියන එකත් ඉතින් නිදහස කාරණාවක් නෙමෙයි. මෙතන මම පොඩි හෝම්වර්ක් ටිකනේ දුන්නේ. ඔය අනිත් එක්කන පාසින්දිනේ. රයිට්. ඔන්න ඔයගොල්ලෝ ඔන්න මම දැන් ඊළඟ සතියේ නම් ඔය විදිහට කරන්න බෑ. හරි. සත්මිනී නම් අපේ ඉස්සලමනේ අද ජොයින් වුනේ. හරි. එයාට නම් එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. එතකොට පාසින්දි ඊළඟට දසුන් ඊළඟට මතීෂ අනිවාර්යයෙන්ම හෝම්වර්ක් ටික ඊළඟ සතියේ නම් මට කරලා දාන්න ඕනේ. ඔන්න නෝට් වුණොත් එහෙම ඊළඟ දවසේ මම අයින් කරනවා. තව මෙතන කවුද ඉන්නේ එතකොට? අනිත් කට්ටිය එවලා තියෙනවා. රයිට්. හරි එවලා තියෙන කට්ටිය ඉතින් ගොඩක් හොඳයි. අපි එහෙනම් බලමු අපි කතා කරන් ඉන්නේ 22 වන පාඩම ගැන තමයි කතා කරන්නේ. එහෙනම් අපි ඒක බලමු කොහොමද කරන්න කියලා. රයිට් 22 3 අභ්‍යාසය. එච්චර අමාරු අභ්‍යාසයක් නෙමෙයිනේ මේක කරන්න. ඔයාලට මේ විනාඩි 20ක්වත් යන්නේ නැහැ. ඉතින් ඔයාලගේ වේලාවෙන් විනාඩි 20ක් ගණන් වලට ප්‍රධාන විෂයකට වෙන් කරන්න බැරි නම් ඉතින් පන්තින එක තේරුම් නැහැ. නේද? එහෙම වුණොත් පන්ති එන්න ඕනේ නැහැ. අපරාධෙනේ. මගේ පන්තියට එනවා නම් වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම කමක් නැහැ නිකන් ඉන්න. ඒ සමහර ළමයි හැමදාම කරනවා. ඉතින් අර සාධාරණ හේතුවක් හින්දා එහෙම බැරි වුණාට කමක් නැහැ. නමුත් මෙතන සතිය කාලයක් තිබ්බනේ. ගියේ සෙනසුරාදා ඉඳන් ඔන්න දවස් දෙකෙන් දෙකට වගේ කරනවා නම්
අද කරලා ඊළඟට මම තව දවස් දෙකකින් ආයෙ ක්ලාස් එකක් කරා නම් කමක් නැහැ. රයිට් සඳර උත්තර ටික දාගෙන දාන්න ගිහිල්ලා තියෙනවා. අපි බලමු එහෙනම් මෙන්න මේ පළවෙනි අභ්‍යාසය මට චූට්ටක් දෙන්න මම මේක ටක් ගාලා ක්‍රොප් කරගන්නකම්. රයිට් 22 දෙක අභ්‍යාසය මෙන්න පළවෙනි ගාන. මම හිතන්නේ ස්ක්‍රීන් එක හැමෝටම ෂෙයා වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. රයිට් මේක අපි කරා කලින්. මේක එච්චර අමාරු පාඩමක් නෙමෙයි. මේක කියනවා ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති දෑ හැඳින්වීමට වඩාත් සුදුසු නම දී ඇති වචන කාණ්ඩය තෝරා ලියන්න කියලා තමයි තියෙන්නේ. හැමෝටම ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? ඔව් සර්. right good thank you. හරි එහෙනම් පළවෙනි එක අපි බලමු A. මොකක්ද දරුවනේ මේ A කියන්නේ? ජායක්. ජායක් මේ තියෙන්නේ. මේ රතු පාටින් දක්වන එක තමයි A කියන්නේ. ඒ කියන්නේ වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව. ඒකට අපි කියනවා මොකද්ද? ජායක් කියලා. ඒකට අපි කියනවා ජාය. right A කියන්නේ ජායක්. හරි. එතකොට ඔන්න මෙතන ජාය කියන එක අයින් වෙනවා. එතකොට ඔයාලා උත්තරේ අයින් කරගන්න ලේසියිනේ. ඊළඟට මෙන්න මෙතන B. B කියන්නේ මතක තියාගන්න රවුමන් නෙමෙයි. ඔයාලට පේනවා මෙන්න මෙතන කඩ ඉරක් ගිහින් තියෙන්නේ මේ. එතකොට මෙන්න මෙන්න මේ ටික තමයි අහන්නේ. මහා චාපය. එතකොට මේ කඩිරි වලින් යන කොටසට මොකක්ද කියන්නේ? මේ පල්ලෙහා කොටසට? සුළු චාපය. සුළු චාපය. මේක මහා චාපය, මේක සුළු චාපය. එහෙනම් B කියන එක මහා චාපය. right B කියන්නේ මහා චාපයක්. එහෙනම් ඒ උත්තරෙත් හරි. ඊළඟට C. මෙන්න මෙතන මේ මැද තියෙන කෝණයක් ගැන කියන්නේ. මොකද්ද මෙතන? එහෙනම් C කියන කෝණය. කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. ඔකට අපි කිව්වා ගිය සතියේ කේන්ද්‍රික කෝණය කියලා. right එහෙනම් මේකට එනවා කේන්ද්‍රික කෝණය. ඊළඟට D. අර නිකන් D කියන්නේ ඔයාලට පේනවා මේ අඳුරු කරලා තියෙන කොටස මේ අපි රොටියක් කනකොට මේ විදිහට කෑල්ලක් කඩලා කෑවා කියලා හිතන්නකෝ. ඒ කොටසට තමයි මේ D කියලා කියන්නේ. මොකද්ද මේ කොටසට කියන්නේ? මහා වෘත්ත ඛණ්ඩය. මේවට කියන්නේ වෘත්ත ඛණ්ඩ කියලා. මේවට කියන්නේ වෘත්ත ඛණ්ඩ කියලා. ඒතර මෙතන ලොකු එකක් තියෙන හින්දා අපි කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. මහා වෘත්ත ඛණ්ඩය. ඒතර කේන්ද්‍රික කෝණයත් හරි මහා වෘත්ත ඛණ්ඩය කියන උත්තරෙත් හරි. right E කියන්නේ මෙන්න මේ පල්ලෙහා නිකන් අර කේක් එකේ මේ කෑල්ල කැපුවට පස්සේ මේ ඉතුරු කෑල්ල. මොකක්ද ඒක? කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒක මෙන්න මේ මායිම් වෙන්නේ මේ විදිහට අරයවල් දෙකකුයි මෙන්න මේ විදිහට තියෙන චාප කොටසකිනුයි වට වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එහෙනම් E වලට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩ. හරියට අර චීස් කෑලි තියෙනවා වගේ වට කේන්ද්‍රික ඛණ්ඩ කියලා කියනවා. වෘත්ත වලින් අර රොටි කාට කඩනවා වගේ කෑලි වලට අපි කියනවා වෘත්ත ඛණ්ඩ කියලා. right F කියන්නේ මෙන්න මේ චූටි ටික. මොකද්ද මේ? සුළු චාපය. සුළු චාපය. F කියන්නේ සුළු චාපය. ඔන්න ආපු නැති කට්ටිය බලා ගන්න right F කියන්නේ සුළු චාපය. ඊළඟට G කියන්නේ මෙන්න මේක ඉතුරු කෑල්ල. මේ තියෙන්නේ. ඒක වටේ ජායක් චාපයකින්. ඒකට මොකද්ද අපි කියන්නේ? සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. මේකට මහා වෘත්ත ඛණ්ඩය කියනවා D වලට G වලට කියනවා. ඒක අනිත් පැත්ත සුළු වෘත්ත ඛණ්ඩය කියලා. එහෙනම් මේකේ සුළු වෘත්ත ඛණ්ඩය කියන උත්තරයටත් අපි ගන්න පුළුවන්. සුළු වෘත්ත ඛණ්ඩය. ඊළඟට H එක නම් ලේසි. මොකක්ද H කියන්නේ? අරය. අරය වෘත්තය අරය. right K විස්කම්බය මේකට ජායක් කියලා දාන්න එපා. හැබැයි ජායක් කිව්වත් වැරදි නෑ. නමුත් අපි ජාය අනිත් එකට දැම්මනේ. එතකොට මේකට අපි කියනවා මොකද්ද? විස්කම්බය කියලා. එතකොට විස්කම්බය කියන්නේ වෘත්තයේ තියෙන දිගම ජාය. ඒක නිකන් මතක තියාගන්න. විස්කම්බය කියන්නේ දිගම ජායට කියන තව නමක්. හැබැයි කවුරු හරි දිගම ජාය කියලා ලිව්වත් හරි. හැබැයි මේක උත්තර තෝරන්නනේ තියෙන්නේ. ඒකින්ද ඔය උත්තර ටික තමයි එන්න ඕනේ. right hands up ගන්න බලන්න අපේ ඉන්න කට්ටියගේ කී දෙනෙක්ගේ හරිද බලන්න. ඔක්කොම මේ ටික
right සඳරුහ ඉන්නවා යසුරු ඉන්නවා උමාෂි ඉන්නවා සෙව්මිනි දැහැමි බුද්ධිමා ප්‍රභාෂී ඉන්දුසර රිසිඳු තරුෂි හිමාෂ නෙතිනි right very good ඒ තව ඉන්නවා සෙට් එකක් හදලා නැතුව මට අංජන හෝම්වර්ක් අංජනගේ ෆෝන් එක කරලා තිබ්බ ගුවන් නේද right එතකොට අර ඒ හදපු නැති ටික තමයි ඉතුරු වුනේ විහාරා මොකද වුනේ ඔක්කොම හරි නැද්ද විහාරා ඒක ඔක්කොම හරි නැද්ද හරි අපි යමු එහෙනම් ඊළඟ එකට. ඔන්න මතක තියාගන්න ওই විදිහට එතකොට ඔය මේ වෘත්තයේ කොටස් වලට එක එක නම් තියෙනවා. පේනවා නම් වර්ග ගොඩක් තියෙනවානේ. මෙතන 9ක් තියෙනවා. හරි. ඊළඟ එකට අපි යමු දෙවෙනි ප්‍රශ්නය. මෙන්න අංක 2. ඒකේ තියෙනවා හිස් තැන් පුරවන්න කියලා. right. අපි දැන් බලන්න ඕනේ. තුනක් right. වෘත්තයේ කේන්ද්‍රය සහ කේන්ද්‍රය කියන්නේ ඔයාලා දන්නවා හරි මැදනේ. ඔන්න පළවෙනි ගානට අදාළ මම රූපය මේ අඳින්නේ මෙන්න කේන්ද්‍රය සහ වෘත්තය මත ඕනෑම ලක්ෂයක් යා කිරීමෙන් මෙන්න මේක. මොකද්ද කියන්නේ මේකට? වෘත්තයේ අරය. වෘත්තයේ අරය. පළවෙනි එකට එනවා වෘත්තයේ අරය. right. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එකට කියනවා වෘත්ත ජායන් කියන්නේ මේ වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාවට. මේකට කියනවා ජාය. මෙයාට කියනවා ජාය. මේ මුල්ලේ ඉඳන් මෙතන තිබ්බොත් ජාය. ඔය හැම එකකටම අපි ජාය කියලා කියනවා. මේ චූටි කැලලට ජාය. එතකොට දිගම ජාය කියන්නේ මේ මුල්ලේ ඉඳන් එහා මුල්ලට යන එක. මේක තමයි දිගම ජාය. right? එන්න මේ නිල් පාටින් මම ඇන්දේ දිගම ජාය. මෙන්න මෙයා. ඔකට අපි තව නමක් කියනවා. මොකද්ද? දිගම ජායට මම ඉස්සෙල්ලා කිව්වා. මොකද උත්තරේ? විස්කම්බය. දිගම ජායට කියන්නේ විස්කම්බය. right? එහෙනම් දාගන්න විස්කම්බය. හරි දාගන්න. right? ඊළඟට කියනවා වෘත්තයේ විස්කම්බය මිලිමීටර් 200 නම් වෘත්තයේ විස්කම්බය මිලිමීටර් වලින් දීලා තියෙනවා. ඉතින් දැන් බලන්න එපා මිලිමීටර් කියන්නේ මොකක්ද කියලා නේද? එතකොට අරනේ විස්කම්බය කියන්නේ අපි දන්නවා වෘත්තයක් මේ විදිහට ගත්තොත් විස්කම්බය කියන්නේ කොන් දෙක අතර දුරනේ. මේ මුල්ලේ ඉඳන් මෙන්න මේ මුල්ලට තියෙන දුරට අපි කියනවා විස්කම්බය. එතකොට ඒකේ කියනවා ගාණ කියනවා විස්කම්බය මිලිමීටර් 200යිලු. විස්කම්බය මිලිමීටර් 200 නම් මේකේ අරය හොයන්න මොකද කරන්න ඕනේ? අරය දෙකෙන් බෙදනවා. මැද ඉඳන් මෙතනට තියෙන දුරට තමයි අපි අරය කියලා කියන්නේ. එහෙනම් අරය හොයන්න ඕක දෙකට බෙදනවා. මිලිමීටර් 200 දෙකට බෙදුනහම අපිට එනවා මිලිමීටර් 100ක්. ඒක සෙන්ටිමීටර් කරන්න ඕනේ. සෙන්ටිමීටර එකට මිලිමීටර් කීයද? මිලිමීටර් 10යි. 10යි. සෙන්ටිමීටර එකට අඩි රූල අරන් බලන්න. බිංදුවේ ඉඳන් 1 වෙනකන් සෙන්ටිමීටර් පැත්තේ අඟල් නෙමේ සෙන්ටිමීටර් කියලා ගහලා ඇති නැත්නම් අර 15ට ලකුණු කරලා තියෙන පොඩි රූලේ නම් 15ට තියෙනවා. එතකොට බිංදුවේ ඉඳන් 1 වෙනකන් මිලි කොටස් තියෙනවා 10ක්. එතකොට ඒව තමයි මිලිමීටර්. එහෙනම් මේක මම 10න් බෙදුනහම උත්තර එනවා සෙන්ටිමීටර් 10 කියලා. right උත්තරේ සෙන්ටිමීටර් 10යි. right තරුෂි හරිනේ. ඊළඟ එක. වෘත්තයේ ජායකින් මොකක්ද දන්නේ? ආපහු බලමු. වෘත්තයේ ජායකින් ඔන්න මම වෘත්තයක් ඇඳා. right මෙන්න මම ඇඳ ජායක්. ඔය තියෙන ජායක්. ඔකට කියන්නේ අපි ජායක් කියලා. ඔයාලා කලින් දකින්න ඇති. එතකොට වෘත්තයක ජායකින් සහ චාප කොටසකින්. චාප කොටස කියන්නේ මෙන්න මේ වෘත්තයේ කෑල්ල. මේ මම පාට මේ පල්ලෙහෙන් ඇඳේ. ඒකට අපි කියනවා චාපය කියලා. සමන්විත කොටස මේ පාට කරන කොටසට මොකද්ද කියන්නේ කියලා අහනවා. මොකද්ද කියන්නේ? වෘත්ත ඛණ්ඩය. මේ රොටියක් කනවා වගේ එකක් කරන්න යන්නේ. එහෙනම් ඒකට අපි කියනවා වෘත්ත ඛණ්ඩය කියලා. right වෘත්ත ඛණ්ඩය. මේක තමයි ඔය. වෘත්ත ඛණ්ඩය. මේ පාට කරලා තියෙන්නේ මම. ඊළඟ රූපේ බලන්නකෝ. වෘත්තයේ අරයන් දෙකක්. අරයන් දෙකක් කියන්නේ කේන්ද්‍රේ ඉඳන් මෙතනට තියෙන දුරට අරය කියනවා. මෙතනට තියෙන දුරට අරය කියනවා. අරයන් දෙකක් සහ චාපය මම උඩ කෑල්ල ගන්නවා. මේ තියෙන්නේ. මතක් වෙනවා ඇති දැන් චීස් එහෙම නැත්නම් රවුන්ඩ් කේක් එක. එතකොට මේ ප්‍රදේශයට මොකද්ද අපි කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රයත් එක්ක ගනුදෙනු වෙන නිසා අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. right කේන්ද්‍රික ඛණ්ඩය.
කේන්ද්‍රික ඛණ්ඩය. මේකෙදි අහන්නේ මෙන්න මේ රතු පාටින් මම දාපු කොටසට මොකද කියන්නේ? මේ මෙතන මේ මම රතු පාටින් දාපු කොටසට මොකද කියන්නේ? මෙන්න මෙයාට. කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. right කේන්ද්‍රික කෝණය. right good. එහෙනම් මේක මට අත උසන්න බලන්න 5න් 5ම හරි. 5න් 5ම හරි බලන්න කී දෙනෙක් ඉන්නවද බලමු. right බුද්ධිමා ඉන්නවා, සඳරු ඉන්නවා, තරුෂි, යසුරි, උමාෂි, ඉන්දුසර, දැහැමි. 7 දෙනයි ඈ. ආරව දෙන්නෙක් ආවා. ප්‍රභාෂි, එමාෂයි 9 දෙනයි. ඔන්න වැඩි. භාගයට භාගයක්ම ඒ කියන්නේ මේකේ සමහර ඒවා වැරදිලා. right 9 දෙනා very good. අනික් කට්ටියත් චුට්ටක් good. හදා ගන්න පිග්මන්ට්. මම හිතන්නේ මේ මිලිමීටර් කතන්දරේ තමයි ගොඩක් කට්ටිය වරදින්නේ නැත්තේ. ඉක්වඩේ ටික අඩුපාඩු හදාගන්න. හරි. ඊළඟ එකට යනවා අපි 3 වෙනි ගානට. හරිනේ. right මෙන්න 3 වෙනි ගාන. තුන්වෙනි ගාන චූටකින් අර මෙන්න මේ වැඩ 4 වෙනි ප්‍රශ්නයත් ඇවිල්ලා. right. හරි මෙන්න 3 වෙනි ගාන. 3 වෙනි ගාන කියන්නේ රූපයේ දක්නට ඇති වෘත්ත ඛණ්ඩ නම් කරන්න. වෘත්ත ඛණ්ඩ. right වෘත්ත ඛණ්ඩ කියන්නේ වෘත්තේ කෑලි. එහෙනම් මම මෙන්න මේ රතු පාට කෑල්ලනේ කොහොමද අපි නම් කරන්නේ? මෙන්න මෙයා. PQR. PQR right රතු පාට කොටස මට නම් කරන්න පුළුවන් PQR කියලා. එච්චරයි. මෙහෙම කෝණේ දාන්න එපා. අර උඩින් වහලේ වගේ ගහන්න දාන්න යන්න එපා. ඒතර කෝණයක් වෙනවා. මේක කෝණයක් නෙමෙයිනේ. එහෙනම් ওই විදිහට මට ඒක පාට කරන්න සුළු වෘත්ත ඛණ්ඩය පාට කරන්න කියනවා. ඒක නම් මම ඔන්න පාට කරා. ඊළඟට ලොකු වෘත්ත ඛණ්ඩය. ඒතර වෘත්ත ඛණ්ඩය නම් කරන්න වෙන්නේ මේ ඡාපය නම් කරන විදිහම තමයි. කොහොමද නම් කරන්න වෙන්නේ? PSR. PSR right. එතකොට ඒක අපි නම් කරන්න පුළුවන් PSR කියලා. ගැටලු මොනවද තියෙනවද ඕකේ? ඔය තමයි චුට්ටක් පැටලෙන්නේ නේද කට්ටියට. ඒතර වෘත්ත ඛණ්ඩ සමහර වෙලාවල් වලදී අපිට ওই විදිහට නම් කරන්න වෙනවා. right ඊළඟ එක. අර කෝණේ දැම්මොත් වැරදි ඈ right ඒක හොඳ ඒකත් හොඳට මතක තියාගන්න. හරි 4 වෙනි ගාන පොඩ්ඩක් මට ඉන්න 4 වෙනි ගාන ගන්නකම් ඒක අපි කව කටුවෙන් කරන්න වෙන ගානක් බලමු 4 වෙනි එක. right මෙන්න 4. අරය සෙන්ටිමීටර් 3.5ක් වන වෘත්තයක් ඇඳ කේන්ද්‍රය O ලෙස නම් කරන්න. අඳිනවාට එකයි නම් කරනවාට එකයි. හරි. එහෙනම් මම මේකෙදී කව කටුවෙන් තමයි ওই වැඩේ කරන්න ඕනේ. මට එහෙනම් ඕන වෙනවා මොකද්ද? කව කටුව සහ රූලර්. හරි. ඔන්න මම කව කටුවයි රූලයි ගත්තා. එහෙනම් මුලින්ම කරන්න ඕනේ 3.5ක්. බලන්න 3.5 ඉස්සලා ගන්න විදිය කව කටුව මෙන්න මේ විදිහට බිඳුව ගාව තියලා මෙන්න මේ පැන්සල 3.5 ගාවට ගන්න. right ඔන්න මගේ 3.5 තමයි දැන් හරියටම තියෙන්නේ. මගේ හරියටම 3.5ක් තියෙනවා. ඊට පස්සේ කැමති තැනක තියලා එකම රූපේ මේක කරන්නේ. හරි මේ විදිහට අඳින්න වෘත්තයක්. ඇඳලා ඒක නම් කරන්න කියනවා මොකද්ද? කේන්ද්‍රය O. අනිවාර්යයෙන්ම මෙතනනේ කේන්ද්‍රය මැදි වෙන්න දාන්න එපා. මෙහෙම දාන්න පිටිපස්ස. සමහර කට්ටිය මෙතන O දාලා වටේ බිඳුව දාන. එහෙම දාන්න යන්න එපා. O එක පැත්තක ලියන්න. හරි? වැරදි නෑ එහෙම කරන්නේ. ඊළඟට කියන O හරහා AB ජායක් අඳින්නලු. එහෙනම් ජායක් අඳින්නලු O හරහා. එහෙනම් මට මේ විදිහට අඩි රූල කැමති විදිහකට තියන්න පුළුවන්. කෙලින් අතර වුණත් කමන්නේ නැහැ. මම මේ අතර වගේ තියන්න. O හරහා කියන්නේ එහෙනම් මෙන්න මේ විදිහට O හරහා යන විදිහට මම කරන්නේ මොකද්ද? ජායක් අඳිනවා. right ඔන්න මම ජාය ඇඳා ඔන්න ඔය විදිහට. ඔක ජායක්නේ. හැබැයි මේ ජාය නම් කරන්න කියනවා AB කියලා. right එහෙනම් මම ජාය ආපහු අංක කරනවා AB කියලා. අනිවාර්යයෙන්ම ඒවා වෙනම තියෙන්න ඕනේ. හරි ලැබෙන වෘත්ත ඛණ්ඩ දෙක. වෘත්ත ඛණ්ඩ කියන්නේ මොනවද? දැන් අර රොටිය වගේ කියලා හිතන්නකෝ. එතකොට මෙතන රොටි කෑලි දෙකක් එනවනේ. දැන් මේ විදිහට රොටියක් හදලා මැදින් දෙකට කපලා අක්කයි නංගි කනවා කියලා හිතන්නකෝ.
එතකොට මෙන්න මේ වෘත්ත ඛණ්ඩ දෙක ගැන ප්‍රමාණ පිළිබඳ මොකද්ද කියන්න පුළුවන් කියලා අහනවා. මොකද්ද කියන්න පුළුවන්? සමානයි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් ප්‍රමාණ සමානයි. ඒවා හඳුන්වන්න සුදුසු නම මොකද්ද කියලා අහනවා. මේ වෘත්ත ඛණ්ඩයට කියන්න පුළුවන් නමක් අහනවා. මොකද්ද? මොකද්ද නම? ඔතන තියෙන වෘත්ත කීයක්ද? වෘත්තෙන් කීයෙන් පන් කොච්චරක්ද? වෘත්ත භාගයක්. එම නිසා අපිට මේවට කියන්න පුළුවන් මොකද්ද? අර්ධ වෘත්ත කියලා. අර්ධ වෘත්ත. එහෙම නැත්නම් අර්ධ වෘත්ත ඛණ්ඩ කියලා කියන්නත් පුළුවන්. අපි ගොඩක් වෙලාවට අර්ධ වෘත්ත කියලා තමයි කියන්නේ. රයිට් භාගයක්නේ. භාගයකට අපි කියනවා අර්ධ වෘත්තයක්. එහෙම නැත්නම් අර්ධ වෘත්ත ඛණ්ඩ කියලා කියන්නත් පුළුවන්. රයිට් ඔය විදිහටයි එන්නේ. ඒක තුන්වෙනි කොටස මේකේ විස්කම්බය. විස්කම්බය කිව්වොත් නම් වැරදි. මොකක්ද අහන්නේ? ප්‍රශ්නේ බලන්නකෝ. අහන්නේ වෘත්ත ඛණ්ඩ හැඳින්වීමට. අර ජායට කියන්න පුළුවන් නම මොකද්ද කියලා අහුවනම් විස්කම්බය කියලා කිව්වට ගැටලුවක් නැහැ. නමුත් අහන්නේ වෘත්ත ඛණ්ඩ. වෘත්ත ඛණ්ඩ කියන්නේ මේ පාට කරපු කෑල්ලට. කොළ පාටයකට නෙමෙයි මේ සම්පූර්ණ පාට කරලා තියෙන කෑල්ලට. ඒකට අපිට කියන්න පුළුවන් නම තමයි අර්ධ වෘත්ත. ඒක හදලා තියෙනවා මට හිතෙන විදිහට ඉන්දුසර් හදලා තියෙනවා. ඉන්දුසරයි අපේ රිසිඳුයි right ඊළඟට යනවා 5 දැහැමිත් හදලා තියෙනවා right good හරිනේ ඊළඟට යනවා අංක 5 right රූපේ අඳුරු කර ඇති කොටස නම් කරන්න. ඔයාලට පේනවා මෙතන. නිකන් අර චීස් කෑල්ලක් වගේ තියෙන කේන්ද්‍රයත් එක තමයි ගනුදෙනු වෙලා තියෙන්නේ. එහෙනම් පළවෙනි කොටසට අපිට කියන්න පුළුවන් මොකද්ද මේ? කේන්ද්‍රික කෝණය නෙමෙයි. ඔකට අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. පළවෙනි එකට එනවා කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ මායිම්. එතකොට සාමාන්‍යයෙන් දරුවනේ මෙන්න මේක මතක තියාගන්න මේක නම් ලියන්න ඕනේ නෑ. කේන්ද්‍රික ඛණ්ඩයේ මායිම්. ගිය සතියේ හිටපු අය නම් දන්නවා. මායිම් තමයි අරයවල් දෙකක් තියෙනවා අරයන් දෙකක් සහ චාප කොටසක් තියෙනවා. ඕවා තමයි මායිම්. එතකොට මේකේ මායිම් OX හා OY අරය අනිත් එක තමයි XY සුළු චාප කොටස. ওই විදිහට ලිව්වා නම් හොඳටම ඇති. right එතකොට ඔයාලා මේ ඔක්කොම ලියන්න ඕනේ නෑ. මෙන්න මේ පැත්ත තියෙන ටික ලියාගත්තා නම් හරි මම මේ කොටු කරන්නේ මේ කොටු කරන ටික ලිව්වා නම් හොඳටම ඇති. මායිම් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක අරයවල් දෙකක් සහ චාප කොටසක්. එහෙම ලිව්වත් ගැටලුවක් නැහැ. මෙහෙම ලිව්වත් වැරදි නැහැ. අරයන් දෙකක් සහ චාප කොටසක් කියලා ලිව්වට වැරදි නැහැ. මෙහෙම ලිව්වොත් හොඳටම හොඳයි. මෙහෙම ලිව්ව අයත් හරි දාගන්න. මෙහෙම විතර ලිව්ව අය මෙහෙමත් ලියා ගන්න. ඊළඟට XOY අපිට කියන්නේ කොයි කෝණෙද කියලා අපි ගොඩක් වෙලාවට මෙන්න මේ මම රතු පාටින් ගන්න කෝණයට තමයි අපි XOY කියන්නේ අනිත් කෝණේ ගන්නවා නම් පරාවර්ත කියලා දෙන්න ඕනේ. එහා පැත්තේ පරාවර්ත කෝණයන්නේ. මොකද්ද ඔය රතු පාටින් කියන කෝණයට කියන නම? කේන්ද්‍රික කෝණය. ඒකට කියනවා කේන්ද්‍රික කෝණය කියලා. right හරි දාගන්න. කේන්ද්‍රික කෝණය. කාගේද මුළු ගානම හරි ඒක? hands up කරනවා. right සඳරුගේ හරි තරුෂි දැහැමි ඉන්දුසර යසුරි උමාෂි good 6 දෙනයි 3න් එකයි හරි ඉතුරු 3න් දෙකම හදලා නෑ වගේ නැත්තම් වැරදි right ඊළඟට යමු හරි නේද right අන් 6 වෙනි ගණන් මේ ගණන් ටික ටට්ටක් ගාලා හදලා ඊළඟ පාඩම පටන් ගමු අපි ගණන් ඔක්කොම සාකච්ඡා කරමු අපි ටිකටම අපි හැමදාමත් එහෙමනේ නේද අභ්‍යාස ඔක්කොම වගේ කරනවානේ ඒතර ඔයාලට ලීසි ඕන ගානක් දුන්නාම හදා ගන්නත් පුළුවන්
හැබැයි ඉස්කෝලේ ගණන් හදාදී පොතෙන් බලලා නම් කරන්න එපා. ඒක තනියම කරන්න බැරි නම් විතරක් බලලා කොහොමද කරේ කියලා හදලා තනියම ලියන්න. මේකේ තියෙන අය මම දන්නවා සමහර කට්ටිය ඉස්කෝලේ ඒවා දැන් පන්ති කරනකොට ආයේ ඒවා මෙහෙමම දෙනවා. පන්ති ඒවා ඉස්කෝලේදී ඕන වුණොත් ඒවා එහෙමම ලියනවා. එහෙම නෙමෙයි හදන්න තනියම. ඒක තව පාරක් හැදෙනවනේ. එතකොට තමයි ඔයාලගේ මේ දීර්ඝ කාලීන මතකෙට යන්නේ. නැත්තම් ඉතින් ඒක බලලා සර්ව හරි ටීචර් හරි රවට්ටනවා නම් ඒගොල්ලෝ ඉතින් රැවටෙයි. නේද? හැබැයි දන්නවා අපි මොකද්ද වෙන්නේ කියලා. අන්තිමටම මොකද වෙන්නේ? ඔයාලා තමයි රැවටෙන්නේ. ඒක නිසා එහෙම කරන්න එපා. right. ඕ කේන්ද්‍රීය වෘත්තයක් ඇඳ සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වනසේ වෘත්තය මත m හා n කියලා ලක්ෂණයක් ලකුණු කරන්න කියනවා. ඉතින් මේ වෙලාවේ වෘත්තය අඳින්න අපිට අරයක් ගැන කියන්නේ නැහැ. මම එහෙනම් කැමති විදිහට මේ වගේ අරයක් අරගෙන වෘත්තයක් අඳිනවා. right. කැමති ගානක් ගන්න. හැබැයි අනිවාර්යයෙන්ම කේන්ද්‍රය O වෙන්න ඕනේ. ඊළඟට කියනවා m හා m හා n කියලා ලක්ෂ දෙකක් ලකුණු කරන්නලු. ඒකේ සුළු ඡාපයක් එන්නත් ඕනෙලු මහා ඡාපයක් එන්නත් ඕනේ. එහෙනම් මම මෙතන m n කියලා මෙහෙ ලකුණු කරන්නම්. ගැටලුවක් නැහැ. හැබැයි මේ තනි කෙලින් එන්න ලකුණු කරන්න එපා. මෙතන n ලකුණු කරොත් නම් වැරදි. එතකොට වැරදි. ඇයි මෙහෙම ගැහුවොත් එහෙම දෙපැත්තම එකම සමාන. මේක කියනවා සුළු ඡාපයක් වෙන්නත් ඕනේ මහා ඡාපයක් වෙන්නත් ඕනේ. එහෙනම් ඔතන ලකුණු කරන්න නැතුව වෙන ඕන තැනක ලකුණු කරගන්න. right. ඊළඟට කියනවා කේන්ද්‍රික කෝණය MON පරාවර්ත කෝණය අයත්. එහෙනම් MON. දැන් දරුවනේ මගේ රූපයේ පරාවර්ත කෝණේ තියෙන්නේ වම් පැත්තද දකුණු පැත්තද? දකුණු පැත්තේ. මගේ රූපේ තියෙන්නේ මේ දකුණු පැත්තේ. right, good. දැන් ඔයාලා සමහරලාට උඩ පැත්තේ වෙන්නේ නැති right? මගේ පරාවර්ත කෝණේ තියෙන දකුණු පැත්තේ. මෙයා තමයි පරාවර්ත කෝණය. දැන් අපෙන් අහනවා පරාවර්ත කෝණයට අයත් කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය පාට කරන්න කියන්නේ වෙන ඒවා නෙමෙයි. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය පාට කරද්දී අපි මොකද කරන්නේ? කේන්ද්‍රයේ සහ ඡාප කොටසක් වට වෙන විදිහට මෙන්න මේ ටික පාට කරලා දාන්න. අර ලොකු චීස් කෑල්ල තමයි පාට කරන්න තියෙන්නේ. right ඔය විදිහට ටික පාට කරා. කාගේද හරි අත උස්සන්න බලන්න. කාගේද හරි? right ඉන්න තරුෂි ඉන්නවා. හොඳයි 7 දෙනෙක් ඉන්නවා. හොඳයි කියන්නත් බෑ දැන් 8ක් ඉන්නවා. එහෙනම් චුට්ටක් හොඳයි කියන්න පුළුවන්. 10ක් ඉන්නවා. good. තරුෂි ඉන්නවා, නිතින් ඉන්නවා, උමාෂි, සඳරු, යසුරි, දැහැමි, ප්‍රභාෂි, එමාෂ, සෙව්මිනි, අංජන සහ බුද්ධිමා. right. අර හදමුඩ ඇති 6 දෙනා මොනවටවත් නැහැ. ඔකනේ වැඩි. 7. හොඳයි ඈ. හදපු අය කියන්නේ ගොඩක් හොඳයි. ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයක් අඳින්නලු right ගන්න කව කටුව කැමති අරයක් ගන්න. අරයක් අරගෙන අඳින්න වෘත්තය. ඔන්න මම රතු පාටින් ඇඳා වෘත්තය. right කේන්ද්‍රය O අනිවාර්යයි O මෙතන දාන්න O. ඊළඟට කියන AB විස්කම්භයක් අඳින්නලු. එහෙනම් විස්කම්භයක් නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම යන්න ඕනි කැමති විදිහක මෙහෙම කරන ওই විදිහට මම අඳින්නවා. කේන්ද්‍රය හරහා යන්න ඕනි. ඒකෙන් එක මුල්ලක් දානවා A කියලා අනෙත් මුල්ල දානවා B කියලා. AOB කේන්ද්‍රික ඛණ්ඩය පාට කරන්නලු. AOB ඉතින් මේක මාර වැඩන්නේ. AOB උඩක් තියෙනවා යටත් තියෙනවා. ඉතින් කොහේ හරි එකක් පාට කරන්නලු right? එහෙනම් මම පාට කරන්නම් උඩ කෑල්ල. ඔයාලා ඕන එකක්. ගැටලුවක් නැහැ. ඕන එකක් පාට කරන්න. ඊළඟට කියනවා කෝණේ විශාලත්වයම අයින්නලු. කෝණවල විශාලත්වය අඩු රූලෙන්ම අයින්න පුළුවන්ද? බෑ. මේකෙන් මයින්නේ. මොකද්ද මේකට අපි කියන්නේ කෝණමානය. එහෙනම් කෝණමානය මයින්නකොට අපි කෝණමානයෙන් මොකද කරන්න ඕනේ? මෙන්න මේ යටපැත්ත ධාරය තියෙනවනේ මේ තියෙන්නේ. මේ යට ධාරය මෙන්න මේ කොළ ඉර උඩට සමපාත කරගන්න ඕනේ. ඊළඟ මෙන්න මෙතන තියෙන මධ්‍ය ලක්ෂය මෙන්න මේ O වලට ගන්න ඕනේ. ඔය කොන්දේසි දෙක තමයි තියෙන්නේ. යටම ධාරයයි මේ කොළ පාට රේඛාවයි එක මත තියෙන්නත් ඕනේ. කේන්ද්‍රයයි මේක කේන්ද්‍රයයි එක තැන තියෙන්නත් ඕනේ. right ඔන්න මම මෙහෙම ගන්නවා. එතනට අරගෙන මම මේක කරකවනවා. right කරකවපුවම බලන්න දෙයක් නෑ. ඔයාලට පේනවා මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා තියෙන අංශක 180ක් right මෙන්න මේ කෝණය
180යි. එහෙනම් අපෙන් අහනවා AOB කෝණය දෙපැත්තම එකයි. උත්තරය අංශක 180යි. right හදාගන්න ඉක්මනට. right 8 වෙනි ගාන. right අවසාන ගාන. හරි. බලමු 8 වෙනි ගාන කොහොමද කරන්න කියලා. ඔයාලගේ දා සිකුරාදා IT ක්ලාස් එක මට කරන්න බැරි වුණා අපේ යාළුවන්ගේ. මම සිකුරාදා පොඩි ගමනක් ගියා. මොකද දෙහිවල ගිහිල්ලා ඊට පස්සේ ඊයේ ගියා හැටන් වලට ගිහිල්ලා ආපහු හැටන් වලින් ආපහු දෙහිවලට ඇවිල්ලා දෙහිවලින් ආයේ කුරුණෑගල ඇවිල්ලා ඊයේ පාන්දර 1යි එනකොට අද පාන්දර ඊට පස්සේ තමයි මම ක්ලාස් එකක් කරේ. නැත්නම් මම අද ඉන්න කරන්නේ නැහැ. මොකද පෙරේදත් මම නිදිමත හිටියේ. නමුත් දැන් ඔයාලගේ ලබන සතිවල මට මතකයි ඔන්න තියෙනවා එක පෝයක් තියෙනවා ඊළඟ නත්තල් නිවාඩුවක් දීලා තියෙනවා නේද? එතකොට සමහරවිට අපිට ඔතන එක දවසක් කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අද ක්ලාස් එක මන්ද ගත්තේ. ඒක නිසා තමයි IT ක්ලාස් එකත් කරන්න බැරි වුණේ. මේ අර විද්‍යාපීඨයකට යන්න වුණා. හැටන් වල තියෙනවානේ ශ්‍රීපාද විද්‍යාපීඨය. ඔයාලත් ඉගෙන ගත්තොත් ගුරුවරයෙක් වගේ වෙනවා නම් අන්න ඒ වගේ විද්‍යාපීඨයකට යන්න පුළුවන්. right බලමු මේ ප්‍රශ්නේ. අරේ සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක් අඳින්න. එහෙනම් ඔන්න ආපහු අඳින්න ඕනේ නිකන් නම් අඳින්න එපා වෘත්ත. හරි. මේ විදිහට රූල ගන්න, කව කටුව ගන්න. ඊට පස්සේ ඔයාලට මම ටික ලොකු කරන්නම්. ඊළඟට හරියටම අරය සෙන්ටිමීටර් 5 ගන්න කව කටුවට. නැත්තම් ওই වැඩේ කරන්න අමාරුයි. හරි? 5. මෙහෙම බිඳුවේ ඉඳන් හරියටම 5 දක්වා ගන්න. ඊළඟට කව කටුව මේ විදිහට තියලා වෘත්තය අඳින්න. ඇඳලා එතන දාන්න O කියලා. අනිවාර්යයෙන්ම O තියෙන්න ඕනේ නැත්තම් ලකුණක් නැහැ. ඔය පියවරට ලකුණු දෙකක් හම්බ වෙනවා. එකක් තමයි හරියටම 5 තියෙන්න ඕනි, O තියෙන්න ඕනේ. දශමයක් එහාට මෙහාට වුණාට ගැටලුවක් නැහැ. දශම දෙකක් එහාට මෙහාට වුණොත් ලකුණු නැහැ. ඒකෙන්ද හරියට අඳින්න. ඊළඟ වෘත්තයේ මත P. ඔන්න මම ඉන්නවලු වෘත්තයේ උඩ P ලක්ෂයේ ලකුණු කරන්නලු OP යා කරන්නලු. මේ කැමති තැනක ඔයාලා P යා කරන්න. හරි. කෝණමාන්‍ය භාවිතයෙන් POQ අංශක 60ක් වන කෝණය අඳින්න කියනවා. කෝණමානය භාවිතා කරන්න කියනවා. එහෙනම් බලන්න මම කෝණමානයේ තියෙන විදිය මෙන්න කේන්ද්‍රය කෝණමානයේ යටදාරයයි OP රේඛාවයි මේ විදිහට සමපාත වෙන විදිහට තියන්න. දැක්කනේ හැමෝටම පේනවනේ මම තියලා තියෙන විදිහ. ওই විදිහට තමයි තියන්නේ. තියලා 60 ගණන් කරන්න 60 ගණන් කරද්දි මේ පැත්තෙන් ගණන් කරන්න මේ P ඉන්න පැත්තෙන්. මම ඉන්න පැත්තෙන් ගණන් ගන්න 0 10 20 30 කියලා 60ක් යනවා. right? එතකොට ওই විදිහට 60ක් යනකොට මෙන්න මේ විදිහට 10 20 30 40 50 කියලා මේ මෙතන තමයි අංශක 60. ඔය තියෙන ඉරක් ගහලා. එතනින් චූටි මෙහෙම වෘත්තේ පිටුවින් ඔහොම පොඩි ලකුණක් දාගන්න 60යිනේ. ඊට පස්සේ කෝණමානය පැත්තකින් තියලා ඔන්න ඔය කේන්ද්‍රයයි මේ ලක්ෂයයි යා වෙන විදිහට ඔහොම යා කරලා තුඩ තියාගන්න. මේ තුට පයින් ගණන් ගන්න. right හරි. එතකොට කෝණය දාන්න කෝණය දැම්මේ නැහැ කියලා නම් ගැටලුවක් නැහැ. නමුත් ඒක ඔයාලා පුරුද්දකට තියාගන්න අනිවාර්යයෙන්ම කෝණය අංශක 60යි කියලා ලකුණු කරන්න. ඔක වරදින්නේ නැහැ. POQ කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න. එහෙනම් POQ නම් උඩ තමයි කවුද? Q. right? ඊළඟට බලන්න ආයෙත් කියනවා කෝණමානය පාවිච්චි කරලා QOR. එහෙනම් ඔන්න බලන්න මම කෝණමානය තියෙන විදිය දැන් මම කෝණමානය තියන්නේ P වල මේ නෙමෙයි ඒක කරකවනවා Q වලට යනකම්. මේ මෙහෙම කරකවනවා. බලන්න හැමෝටම දැන් පැහැදිලි මම තියලා තියෙන විදිය. ඔයාලත් බලන්න ওই විදියට තිබ්බේ කියලා. ඊට පස්සේ ගණන් කරන්න කියන 150ක්. ඒතකොට Q වලින් පටන් ගන්න ඕනේ. Q වල ඉඳන් 10 20 30 ওই විදිහට යන්න අංශක 150 වෙනකම්. ඔන්න මෙතන 10 20 30 40 50 60 ওই විදිහට ගිහිල්ලා 120 කියන්නේ මෙන්න මෙතන. එතනින් පොඩි ඉරිකැලක් ගහගන්න. හරි. පොඩි ඉරිකැලක් ගහගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔක යා කරන්න. මම ඒක නිල් පාටින් යා කරන්න. right.
එතකොට 150ක් නේ sorry thank you අපේ කවුද ප්‍රභාෂ් ඒක නේද කියන්නේ ගියේ ඔව් සර්. thank you කෙල්ලේ right 150ක් ඒකටත් අර දුන්නා නෝ බලන්නකෝ තාම නිදිමත ඉද කොහෙද ඉන්නේ right එහෙනම් මේ පැත්තේ ඉඳන් ඕම් මේ ගණන් කරගෙන 150 කියන්නේ බේම් මෙතන right එතකොට ගණන් කරන්නේ q වල ඉඳන් මේ තියෙන q 0 10 20 30 40 50 60 70 ඔහොම 150 ගාවින් මෙන්න මෙහෙම පොඩි ඉරි කෑල්ලක් ගහ ගන්න ඊට පස්සේ කෝණමානය පැත්තකින් තියලා මෙතන ඉඳන් මේක යා කරන්න. එතන දාගන්න r කෝණය දාගන්න 150යි කියලා. 150යි right ඔන්න ඒකත් හරි. ඉදිරි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය නම් කරන්න ඕනලු. එහෙනම් මෙයා නම් කරන්න අපි කොහොමද? මෙන්න මේ කොළ පාටින් ඉන්න එක්කෙනා කොහොමද නම් කරේ ඔයාලා? POR කේන්ද්‍රික ඛණ්ඩය. POR කේන්ද්‍රික ඛණ්ඩය. POR කේන්ද්‍රික ඛණ්ඩය. right ඔන්න සඳරුගා POR කේන්ද්‍රික ඛණ්ඩය කියලා. දැන් එයා මයින්ඩ් කියනවා. දැන් ඕන්න කෝණමානය ආයෙ තියන්න වෙනවා. මේකෙදි ලේසි ක්‍රමයකුත් තියෙනවා. හැබැයි මයින්ඩ් කියද්දි මයින්ඩ් ඕනේ. ඒකින්ද මම ලේසි ක්‍රමය දැන් කියන්නේ. right මේ විදිහට තියලා මේක කොහොම කරකවනවා. ඔන්න මම P උඩට එන විදිහට කරකෙව්වේ. right දැක්කනේ? මම ඔන්න P වලට උඩට එන විදිහට මම කරකවලා ටුටක් කරගෙන ඕනේ. right මං කරකවලා මෙන්න මේ කෝණය P වල ඉඳන් R ට තියෙන කෝණය මයින්නවා මේ පැත්තෙන් පටන් ගන්නවා. මොකද බිඳුව මෙතනට හම්බෙලා තියෙන. එහෙනම් බිඳුව මෙන්න මේ අතුල් පරිමාණය ගණන් කරගෙන මම එනවා. ඒතකොට මට එනවා උත්තර 150ක් නේ. බිඳුව 10 20 30 40 ඔය විදිහට ගිහුවාම මෙතනට යනකොට එනවා 150. මේ රතු පාටින් පෙන්නන්නේ. එතන. එහෙනම් කෝණය 150යි. POR කෝණය සමානයි අංශක 150යි. කාගේද හරි අත උස්සන්න බලන්න. right යසුරි හදලා තියෙනවා. ප්‍රභාෂ්‍ය හදලා තියෙනවා. සඳරු උමාෂි තරුෂි දැහැමි නෙතිනි. good. 7ක් ඉන්නවා. 7 very good. අනික් කට්ටිය ඉක්මනට හදා ගන්නකො. POR වෙනුවට ROP දාන්න පුළුවන්. එක කමක් නැහැ. මේ මෙතන මතක තියාගන්න POR ම ඕනේ නැහැ ROP කියලා කියන්නත් පුළුවන් මේ මෙතන. ROP right. හරි ඉක්මනට හදා ගන්න අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යන්නේ ස්ථානයක පිහිටීම කියන එක අනිත් අය ඉක්මනට මේක හදාගෙන මාතෘකාව ලියා ගන්න. හරි අය 24 වෙනි පාඩම ස්ථානයක පිහිටීම. මේක ලේසිම ලේසි පාඩමක්. මම හිතන්නේ හරි මේක ඉවර ඇති. එහෙනම් ඊළඟ මාතෘකාව අලුත් පාඩමක් 24 වෙනි ඒකකය right ස්ථානයක පිහිටීම. තැනක් තියෙන ඔව් නේද? එක මොකක් හරි තැනක පිහිටීම විස්තර කරන ආකාරය තමයි අපි මේ පාඩමේදී බලන්නේ. right අපි ඒක පාඩම පටන් ගන්න කලින් පොඩි මෙන්න මෙයා හරි මේ රූප සටහන බලන්නකො මේ පොතේ තියෙන රූපයක් මම ගත්තේ මෙන්න මේ විදිහට පොතේ රූපයක් තියෙනවා උතුර උඩ කියලා දාලා තියෙනවා ඊට පස්සේ මෙතන ගේට්ටුවක් තියෙනවා හිෂාන් කියන එක්කෙනෙක් ඉන්නවා මැද කාර්යාලයේ තියෙනවා මේක මතක ඇති ඔයාලට 6 පන්ති මම දැන් මේකේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලගෙන් ඔයාලා මොකද දෙන උත්තරේ right ප්‍රශ්නේ තමයි ගේට්ටුව ඇත්තේ
හිෂාන්ට කුමන දිශාවකින්ද? මොකද උත්තරේ? ඊසාන මොකද උත්තරේ? ඊසාන අනිත් අය මට ඇහෙන්නේ නැහැ. ඊසාන දිශාවෙන් ඔව් අනිත් අය දෙන්නෙක්ද කොහොමද කිව්වා? ඊශාන දිශාවෙන් නේද? අපි මේ වගේ ගානකදී අපි දිශා ටික නම් කරගන්න එක ලේසි. රයිට් අපි දන්නවා මේ පැත්ත උතුර මේ පැත්ත උතුර මේ පැත්ත එහෙනම් ඊශාන උපාලි ඊළඟ නැවෙන් ඉහින් මාතා මත තියාගන්න එහෙමයි. ධම්මි නිදිද බලා අනේ වයඹ නෑ මෙතන තියනවා වයඹ තියෙන මෙතන. රයිට් එහෙනම් ගේට්ටුව තියෙන්නේ කාටද? හිෂාන්ට මොන පැත්තෙන්ද? ඊශාන දිශාවෙන්. රයිට් ඊළඟට මම ප්‍රශ්නේ මෙහෙම වෙනස් කරනවා. එතකොට මේකට උත්තරේ මොකද්ද? ඊශාන. හරි ඊශාන. ඒක හරිනේ. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බලන්න මේකට කවුද උත්තරේ දෙන්නේ කියලා. විද්‍යාගාරයේ ඇත්තේ පන්ති කාමරයට කුමන දිශාවෙන්ද? මොකද්ද උත්තරේ? නැගෙනහිර දිශාවෙන් බස්නාහිර දිශාව. එක්කෙනෙක් නැගෙනහිරලු එක්කෙනෙක් බස්නාහිරලු එක්කෙනෙක් මේ පැත්තේ ඉන්නවා අනිත් එක්කෙනා බස්නාහිර බස්නාහිර නේද? බස්නාහිර. ඇයි බස්නාහිර වෙන්නේ? එතකොට දැන් මේක බලන්න ඕනේ අර පොඩ්ඩක් වෙනස් වෙනවා. අර කලින් එක නෙමෙයි සාපේක්ෂයි. එක තැනක ඉඳන් අහන්නේ. අහන්නේ කවුද? පන්ති කාමරයට. එහෙනම් පන්ති කාමරයෙන් තමයි පටන් ගන්න. ඒතර පන්ති කාමරයෙන් නම් මම ලකුණු කරගන්න ඕනේ දිශා ටික. ඒතර උපාලි ඊළඟ නැවෙන් ගිහින් මේ ගිහින් දිශා ටිකක් වෙනවා. ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. එතකොට මේ පැත්තෙන් පටන් ගන්න. එතකොට බලන්න පන්ති කාමරේ තියෙන්නේ පන්ති කාමරයට කෙලින්ම මේ තියෙන පන්ති කාමරය. එතකොට මේ දිශාවෙන් තමයි විද්‍යාගාරය තියෙන්නේ. අහන්නේ විද්‍යාගාරය තියෙන්නේ පන්ති කාමරයට කුමන දිශාවෙන්ද? එහෙනම් උත්තරේ එන්න ඕනේ බස්නාහිර. එතකොට මොකද වෙන්න ඕනේ? අපි අර දිශාව ප්‍රධානම අර හිෂාන්ට සාපේක්ෂව නෙමෙයි බලන්නේ පන්ති කාමරයට සාපේක්ෂව තමයි බලන්නේ. එතකොට පන්ති කාමරේ ඉඳන් අපව අපි අට දිශාවට ඇඳ ගන්න ඕනේ. රයිට්. ඒක වලට පුළුවන් නේ. හරි. එහෙනම් අපි මේ පාඩමේ දැන් යමු. දැන් ඒ ටික මම එහෙනම් ඔන්න ලියා ගන්න මුකුත් දෙන්නේ නැහැ. මොකද ඔක හෝම්වර්ක් වලට එහෙම ලියා ගන්න ඕනේ නැහනේ. ඔක විතර අමාරු නෑ. අපි එහෙනම් දැන් ඊළඟට බලනවා මේ අපි දැන් ඔක්කොම දිශා කීයද? ප්‍රධාන දිශා කීයක් තියෙනවද? 8 ප්‍රධාන දිශා 4යි. අනිත් ඒවාට මොන දිශාද කියන්නේ අපි? අනුදිශා. රයිට්. එහෙනම් අපි පාවිච්චි කරන්න යන්නේ මෙන්න මේ අලුත් ක්‍රමයක් ගැන. ඒක තමයි මේ ප්‍රධාන දිශා තියෙනවනේ. එතකොට මේ ප්‍රධාන දිශා 4 පාවිච්චි කරලා එක තැනක පිහිටීම කියන විදිහ තමයි අපි බලන්න යන්නේ. රයිට්. ඒක තමයි අපි මේ මාතෘකාව. රයිට්. එහෙනම් ලියාගමු අනුමාතෘකාවක්. ඉන්න මම ෂෙයා කරනකම්. alright අනුමාතෘකාව ලියාගමු මෙන්න මේක. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක් පිහිටන දිශාව සොයා ගැනීම. නැත්නම් එහෙම ලියා ගන්නකො. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් ස්ථානයක පිහිටීම. එහෙම ලියමු. ඒක ලියන්න ඕනේ නැහැ. හරි. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් ප්‍රධාන දිශා අනුබද්ධයෙන් ස්ථානයක පිහිටීම. හරි. එතකොට අපි දන්නවා ප්‍රධාන දිශා තියෙනවා ඔයාලා කිව්වා 4ක් කියලා. right අපි ඉස්සෙල්ලා එන ප්‍රධාන දිශා 4 ඇඳගමු. ඔක අපි දැනගන්න ඕනේ. ඒක විතරනේ මේකට ඉංග්‍රීසියෙන් නමක් දැනගන්න ඕනේ. right ගහ ගන්න නම් කෙලින්ම ධන ලකුණ ටිකක් ලොකුවට ගහ ගන්න ධන ගහ ගන්න. right ධන ලකුණ ගහගත්තානේ. ඔය තියෙන්නේ. හරි. දැන් එතකොට අපි දන්නවා මේකේ ප්‍රධාන දිශා. මෙයාට අපි කියනවා උතුර. උතුරට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ?
north north උතුරට ඉංග්‍රීසියෙන් කියන north අපි ඒකට භාවිතා කරන අකුර තමයි n අකුර right n අකුර නැගෙනහිරට මොකක්ද අපි කියන්නේ eastern අනික් කට්ටිය දන්නේ නැහැ වගේ ඔන්න ඉංග්‍රීසි නේද නැගෙනහිරට කමන්නේ අපි කියනවා eastern කියලා east province කියලා කියනවා නැගෙනහිර පළාත eastern මම east කියලා දාන්නම් කෙටියෙන් එතකොට ඒකට east කියවට වැරදි නෑ east කියන්නේ අර ආප හදනකොට දාන east නෙමෙයි ඈ එතකොට ඒකට අපි භාවිතා කරන අකුර තමයි e දකුණට south south southern province කියනවා අරකට eastern දකුණට southern province එතකොට අපිට south කියලා භාවිතා කරන්න පුළුවන් කෙටියෙන් එතකොට අපි ඒකට භාවිතා කරන අකුර තමයි s අකුර ඊළඟට බස්නාහිරට මොකක්ද අපි භාවිතා කරන්නේ west western කියන එක ඒක නිසා අපි w අකුර පාවිච්චි කරලා කෙටියෙන් west කියලා ලියනවා right එහෙනම් මේ ටික ලියා ගන්නකො මුලින්ම හරිද ඉවරද හැමෝම ඔව් සර් right ඔය අපේ on මේ YouTube එකේ බලන කට්ටියට කියන්නේ ඒගොල්ලෝ දැන් සමහර අය මෙතන YouTube එකේ විතරක් බලලා එනවනේ ක්ලාස් එකේ ඒගොල්ලෝ මට homework ටික දාන්නේ නැහැ එහෙම නැත්නම් දිගින් දිගට මට homework දැම්මේ නැත්නම් මම ඔන්න ඒගොල්ලෝ අයින් කරලා ඒගොල්ලන්ට මම link එක share කරන්නේ නැහැ හරි YouTube එකේ බලන අපේ දරුවෝ ටික මම homework දුන්නාම ඔයාලත් මට එවන්න ඕනේ එදා ක්ලාස් එකට කලින් එවන්න. එතකොට මට නෝට් එකක් දාගන්න පුළුවන්. දිගින් දිගටම homework එවන්න නැත්නම් මතක තියාගන්න. එතකොට මම ක්ලාස් එකෙන් group එකෙන් අයින් කරනවා. නම අයින් කරනවා. එතකොට ඔයාලා link එක එන්නේ නැහැ. මොකද මම දැන් සමහර ඒවා දාන්නේ කෙලින්ම link එක තියෙන අයට විතරයි share වෙන්න දාන්නේ. එතකොට ඔයාලට බැරි වෙනවා. එහෙම ඒ කියන්නේ වැඩක් නැහැ නැත්නම් නේද? ඔන්න මතක තියාගන්න. ඒගොල්ලොත් මට ඊළඟ දවසේ දාන්න. හරි. එහෙනම් අපි දැන් ඔන්න ප්‍රධාන දිශා භාවිතා කරලා තමයි යම් කිසි ස්ථානයක පිහිටීම කියන්නේ. හරි. එතකොට කෙටියෙන් අකුරු ටික මතක තියාගන්න. අපි එහෙනම් යමු පළවෙනි උදාහරණයට. right. අපි ඉස්සලා මේකේ දිශා ටික ඇඳ ගන්න වෙනවා ආපහු. පොඩි රූපයක් නැවත ඇඳ ගන්නු. right අපි මේකේ අකුරු ටිකක් දාගමු උතුර දකුණ උතුරට n දකුණට s නැගෙනහිරට e බටහිරට w right මම මේක කොපි කරගන්නම් ඒතකොට මට ලේසි නැත්නම් මට නිතර අඳින්න වෙනවා ඔයාලට එහෙම කොපි කරගන්න පුළුවන් කැමති නන්නේ අනේ අපිට කොහේ කොපි කරන්නද නේද? ඒකනේ වැඩි ඉතින් හරි කමන්න. ඔන්න මම කොපි කරගෙන ඉන්නවා. ඒක අඳින්න එපා දැම්ම. හරි. දැන් ඔන්න ප්‍රධාන දිශා පාවිච්චි කරලා මම යම්කිසි ස්ථානයක පිහිටීම කියන්න යනවා. දැන් හිතන්න මෙන්න මෙතන O කියලා එක්කෙනෙක් ඉන්නවා. O කියන්නේ හරි මැදනේ. එතකොට මෙතන ඉන්නවා A කියලා එක්කෙනෙක්. A ඉන්නේ මේ මෙතන. right? මට දැන් A ඉන්න එක්කෙනාගේ පිහිටීම කියන්න ඕනේ. එතකොට මට නිකන් ආසන්න වශයෙන් නම් කියන්න පුළුවන් මෙයා ඉන්නේ ඊශාන දිශාවෙන් කියලා. හැබැයි අපිට කෝණයකුත් දීලා තියෙනවා නම් මම දැන් මෙතන හිතන්නකෝ කෝණේ ලකුණු කරන්නම්කෝ 50යි කියලා. right? දැන් මට මේකේ දිශාව මේ විදිහට කියන්න පුළුවන්. කාගේ දිශාවද මම කියන්න යන්නේ?
ඕ සිට කාගේද මම පිහිටීම කියන්නේ යන්නේ? ඒ වල. එහෙනම් ඒහි පිහිටීම. හරි. මම ඔන්න කියන විදිය හොඳට බලා ගන්න. right. අපි ඉස්සෙල්ලාම ලියන්නේ ප්‍රධාන දිශා දෙක. දැන් ඒ කියන එක්කෙනා ඉන්නේ උඩ පැත්තේද යට පැත්තේද? උඩ කියන්නේ උතුරු පැත්තේ. යට නම් ඉන්නේ මොන පැත්තේද? දකුණ. දකුණ. එහෙනම් මම මෙතන කියනවා උතුරින්. හරි. උතුරු පැත්තේ ඉඳන්. ඊළඟට මම කියනවා මෙතන මෙයා හැරිලා ඉන්න කෝණය. උතුරු පැත්තේ ඉඳන් කොච්චර කෝණයක්ද? උතුරේ ඉඳන් කොච්චර කෝණයක්ද තියෙන්නේ? अंशक 50 අංශක 50ක් මොන පැත්තට බර වෙලාද තියෙන්නේ අංශක 50? උතුරු පැත්තේ ඉඳන් ඒ කෝණය තියෙන්නේ බස්නාහිර පැත්තට බර වෙලාද නැගෙනහිර පැත්තට බර වෙලාද? නැගෙනහිර පැත්තට බර වෙලා. නැගෙනහිරට. එහෙනම් මම මෙතන කියනවා උතුරින් අංශක 50ක් නැගෙනහිරට. right? ඔන්න ඔය විදිහට මම කියනවා. උතුරින් අංශක 50ක් කොහටද? නැගෙනහිරට. right? කොහොමනේ තියෙන්නේ? නැගෙනහිරට තමයි බර වෙලා තියෙන්නේ. ඉතින් ඕක මම දැන් ලියනකොට ලේසි ක්‍රමයක් තියෙනවා. ඔහොම ලියන්නේ නෑ අපි. අපි මෙහෙමයි ලියන්නේ. උයන්න දානවා 50 දානවා නෑ යන්න දානවා. ඌ 50 නෑ. එහෙම නෙමෙයි. උතුරින් අංශක 50ක් නැගෙනහිරට. මෙහෙම තමයි ලියන්නේ. right? ඕක තමයි එතකොට උත්තරේ. ඊට අමතරව මේක අපිට ඉංග්‍රීසියෙන් ලියනවනේ. ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්. උතුරට දාන අකුර n ඊළඟට අංශක 50 නැගෙනහිරට දාන අකුර මොකද්ද? e අකුර. right? එතකොට මේක තමයි ඔය ඒ කවගේද? ඒ වල පිහිටීම කියන විදිහ. ඔය විදිහට කියන්නත් පුළුවන්. මේ විදිහට කියන්නත් අනිවාර්යයෙන්ම පළවෙනියට එන්න ඕනි එක්ක උතුර එක්ක දකුණ. ඊළඟට අංශක ගාන ඊළඟට අර මොන පැත්තටද බර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනියට එන්න ඕනේ බස්නාහිරද නැගෙනහිරද කියන එක. right. ලියා ගන්නකො පළවෙනි උදාහරණේ. හරි පළවෙනි උදාහරණේ හැමෝම ලියා ගන්න. පළවෙනි උදාහරණේ හැමෝම ලියලා ආපහු මේ විදිහට එකක් ගහ ගන්න. ඔන්න මම නම් ගහගෙන ඉන්නම්. ඔයාලත් අඳ ගන්නකො එහෙනම්. ඔයාලගේ ඔය මේ අවුරුද්ද ක්ලාස් පීස් දෙසැම්බර් මේ මාසයේ වෙනකොට මට ක්ලාස් පීස් ඔක්කොම දෙන්න. එතකොට ඊළඟට මම ලබන අවුරුද්දට වෙනම ගෲප් එකක් හදනවා. එතකොට ඒ ක්ලාස් පීස් දුන්න ෆිනිෂ් කරපුවා තමයි මම ගෲප් එකට ඇඩ් කරන්නේ. ඒකින්ද තව තියෙනවා සති 4ක්. ඒ වෙනකොට ඒ ක්ලාස් පීස් ටික ගෙවලා ඉවර කරන්න. right. මම ඇත්තට දෙවෙනි එකත් අඳින්නම්. ඔයාලා try එකක් දාන්නකො මෙන්න මේ දෙවෙනි එක්කෙනාව ලියන්න. right. ඔන්න මෙයා try එකක් දෙන්න බලන්න. මට ඊට පස්සේ type කරලා එවන්න බලන්න ඉංග්‍රීසියෙන් ඕක. ලියලා ඉවර වෙලා ඔන්න ඔය ඔක type කරලා එවන්න බලන්න. right. මට බුද්ධිමා වෙලා තියෙනවා. බුද්ධිමාගේ හරි සඳරුත් එවලා තියෙනවා. සඳරුගෙත් හරි අනිත් අය හදලා එවන්න. යසුරිගෙත් හරි දැහැමිගෙත් හරි නෙතිනි හරි තරුෂි හරි එමාෂගෙත් හරි මේ දෙවෙනි එකේ උත්තරේ මම එවන්න කියලා කිව්වේ.
උමාෂිගෙත් හරි. කො අනිත් අය? දෙවෙනි රූපේ අඳින ඈත උස්සන්න බලන්න තාම. right. අඳින ඉක්මනට දෙවෙනි රූපේ ඉක්මනට ඇඳ ගන්න. 3-4 දෙනෙක් අඳිනවනේ. ඇඳලා මට උත්තරේ දාන්න ඒ අතරේ. right. ඉන්දුසරගෙත් හරි, ප්‍රභාෂිගෙත් හරි. අපේ කවුද අලුත් යාළුවා? සත්මිනි. සත්මිනිගෙත් හරි. ඒක දෝනි මේ කෙටියෙන් මේ සත්මිනි අකුරු විතරක් දාන්න. එක අකුරක් දැම්ම නම් හොඳටම ඇති. ඒතර ඔයාගේ හරි, විහාරගෙත් හරි. right. දසුන් ඒක නම් වැරදි. දසුන් පොඩ බලන්නකෝ දසුන් කොහොමද එන්නේ කියලා. සත්මිනී ගිය සතියේ තමයි මේ ගෲප් එකේ ජොයින් වෙන්නේ නේද? අපේ මගේ හොඳම යාළුවෙක්ගේ දුවක් තමයි නේ රයිට්. ඉතින් සත්මිනී ගිය සතියේ අපිට ක්ලාස් එක කරගන්න බැරි වුණානේ ඉස්සෙල්ලාම නේද? හරි. රයිට් මෙන්න මේක ඊළඟට බලන්න. ගිය සතියේ සත්මිනී ඇවිල්ලා තිබුණා මම ඔයාලට ලින්ක් එක නම් දැම්මා. ගිය සතියේ පාඩම බලන්න ඇති කියලා හිතනවා. රයිට්. ඒතර උත්තර දාන්න ඕනේ. හරි ඔයත් ඔන්න මතක තියාගන්න. හරි අනිත් යාළුවාගේ ඊළඟ පාර උත්තර දාන්න. හරි අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. මේක තියෙන්නේ උතුරු පැත්තට බර වෙලාද පල්ලෙහා පැත්තට දකුණු පැත්තේද තියෙන්නේ B කියන එක්කෙනා උතුරේද දකුණේද ඔය තියෙන්නේ දකුණ එහෙනම් දයන්න දාන්නේ ඇති ඊට පස්සේ දකුණු පැත්තේ ඉඳන් කොච්චර දිශාවක්ද දකුණු පැත්තේ ඉඳන් කියන්නේ මේ ඉරේ ඉඳන් කොච්චර කෝණයක්ද කියලා තමයි අහන්නේ කොච්චර කෝණයක්ද තියෙන්නේ අංශක 25 අංශක 25 මේ තියෙන අංශක 25ක් එතකොට මේ 25 තියෙන්නේ බස්නාහිර පැත්තට එතකොට දයන්න අංශක 25 බයන්න. ඔහොම ලිව්වා නම් හොඳටම ඇති. right? මේක ඉංග්‍රීසියෙන් ලියනකොට දකුණට දානවා S අකුර S 25 ඊළඟට බස්නාහිරට දානවා W. මේ උත්තර දෙකෙන් ඔය දෙක තිබ්බනම් හොඳටම ඇති. ආය මුළු දිශා ලියන්න යන්න එපා. මුළු ඒවා ලිව්වොත් නම් වැරදිද ආය සමහර ලාවට. ඒ කියන්නේ දකුණ කියලා ලියන්න එපා. මම ලියන්න කියලා කිව්වේ නෑනේ. නේද? එහෙම ලියන්න බෑ. ඒතකොට වැරදි. මොකද මේ අංක සම්මත අංකණයෙන් ඒතකොට අපි පිට යනවා. ඒකින්ද තනි අකුරක් විතරයි දාන්නේ. එක්ක උයන්න, එක්ක එන්න අකුර. දකුණ තිබ්බොත් එක්ක දයන්න, එහෙම නැත්නම් එස් අකුර. ඒ විදිහටයි දාන්නේ. right වෙන ක්‍රම වල ලියන්න යන්න එපා. හරි. අපි ඊළඟ එක බලමු. ඔන්න ඊළඟ එක චුට්ටක් කල්පනා කරලා කරන්න තියෙන එකක්. මෙන්න ඊළඟ එක අනේ මං නම් ඉතින් ටක් ගාලා ඇඳ දැක්කනේ ඉතින් ඔයාලා ඉතින් හිමින් අඳින්න දැන් ආපහු 3 right මෙන්න මේක හොඳට කල්පනා කරලා බලන්න හොඳට මං සාමාන්‍යයෙන් හොඳට කල්පනා කරන්න කියන්නේ නැහැ හැම වෙලෙම හොඳට කල්පනා කරන්න කිව්වොත් එහෙම චුට්ටක් අමාරුයි ඒක එතන අපි දාමු B දැම්මානේ මෙතන දාමු අපි C අකුර right කෝණේ 20 ලියලා මට දාන්න බලන්න හොඳට කල්පනා කරන්නකොත් හොඳට කල්පනා කරලා දාන්න
පළවෙනි එක ආවා අපේ මේ ඉන්දුසරගේද රිසිඳුගේද දන්නේ නැහැ. වැරදි ඈ. දැහැමිගෙත් වැරදි. නෙතිනිගෙත් වැරදි. බුද්ධිමාගෙත් වැරදි. යසුරිගෙත් වැරදි. හොඳට කල්පනා කරන්න ගියොත් හොඳට කල්පනා කරන්න ඕනේ. මෙන්න එමාෂ හොඳට කල්පනා කරලා තියෙනවා එමාෂගේ විතරක් හරි. very good. අන්න දැන් සඳරුත් කල්පනා කරලා උත්තරේ දාලා තියෙනවා සඳරුගෙත් හරි. එතකොට දැන්ට එමාෂගේ සඳරුගේ හරි උමාෂි හොඳට කල්පනා කරන්න. යසුරි තාඩියක් හොඳට කල්පනා කරන්න. ඒ කියන්නේ වැරදි තමයි නේද? අනේ ඉන්දුසරයි රිසිඳු දෙන්න තාඩියක් හොඳට දෙන්නගේ මොලේ දාලා කල්පනා කරන්නකෝ බුද්ධිමත් තව හොඳට කල්පනා කරන්න එනවා. මොකෝ වෙන්නේ ගමන නේද? මොකද උනේ? සත්මිනිවත් තව හොඳට කල්පනා කරන්න එනවා. සෙව් මිනිටත් එහෙමයි. යසුරි හොඳට කල්පනා කරලා උත්තරේ දාලා දෙනවා. බුද්ධිමා ආයෙ තව කල්පනා කරන්න. දැන් එතකොට හරියට හදලා තියෙන බුද්ධිමයි සඳරුයි එමාෂයි. නෙතිනි තව ටිකක් හොඳට කල්පනා කරන්න. දසුන් ගොඩක්ම කල්පනා කරන්න වෙනවා. නෙතිනිත් ආයෙත් කල්පනා කරන්න වෙනවා. නෙතිනි දෙපාරක් විතර කල්පනා කරන්න වෙනවා. දෙකම වැරදි. right අත් බලමු. මේක කියලා දුන්නේ හොඳට කල්පනා කරන්න කියද්දි ඉතින් චුට්ටක් මම කිව්වේව පොඩ්ඩක් මෙනෙහි කරන්න ඕනේ. very good යසුරි ඔයාගේ දැන් හරි. නෑ සත්මිනිය ඔකත් නෙමෙයි. මේ බලන්නකෝ. දසුන් ඔකත් නෙමෙයි. හෝ දැන් උත්තරේ වෙන එක නතර කරා. නැත්තම් මං බල බල ඉන්නේ මට. දැන් මට කියන්නකෝ ඉස්සරලා මොකද්ද මම ලියනවා කියලා කිව්වේ? මෙයා ඉන්න පැත්ත. මෙයා කොහෙද ඉන්නේ? මොන පැත්තේ ඉන්නේ? උතුරේ ඉන්නේ. එහෙනම් මේක ලියන්න ඕනේ. O සිට C හි පිහිටීම. O සිට C හි පිහිටීම. right මෙයා උතුරු පැත්තේ ඉන්නේ. ඉතින් දෙයිනේ උතුරු පැත්තට දාන එන්න අකුරනේ. ඉතින් සමහර කට්ටිය ඊ අකුර දාලා. ඒක ඉතින් කොහොමත් වැරදි. right උතුරු නම් එන්න අකුර. ඊට පස්සේ බලන්න ඕනේ උතුරු පැත්තේ ඉඳන් කොච්චර කෝණයක්ද කියලා. උතුරු පැත්තේ ඉඳන් අහන්නේ දරුවනේ කෝණය. උතුරු පැත්තේ ඉඳන් කෝණය. ඔයාලා අහලා තියෙන නැගෙනහිර ඉඳන් කෝණය ලියලා තියෙන්නේ. උතුරු පැත්ත කියන්නේ මෙතනනේ. එතකොට කෝණය කියන්නේ මම මෙන්න මේ ලකුණු කරන කෝණය. උතුරු පැත්තේ ඉඳන් මෙතනට තියෙන කෝණය අහනවා. ඒක හොයන්න මොකද අපි කරන්න ඕනේ? අපි මොකද කරන්න ඕනේ කෝණය හොයන්න? 90න් 20ක් අඩු කරනවා. අන්න මුළු කෝණයේ අංශක 90යි. ඒ කියන්නේ අපි දන්නවා මේ ප්‍රධාන දිශා අතර මෙතන කෝණය ඍජු කෝණය. අංශක 90යි. එහෙනම් මෙයා 20 නම් ඉතුරු ටික හොයාගත්තා නම් මට ඇතිනේ. මට උතුරු පැත්තේ ඉඳන් කෝණේනේ ඕනේ වෙන්නේ. නැගෙනහිරක් මට වැඩක් නැහැනේ. එහෙනම් මේ කෝණේ බලන්න ඔය අපේ යසුරි කිව්වා වගේ 90න් අඩු කරනවා 20ක්. එතකොට කෝණේ එනවා අංශක 70. ඒක දීලා නැහැ. අපි හොයාගන්න ඕනේ. එතන උත්තරේ එන්න ඕනේ n 70 e කියලා. ඔන්න නෙතිනිත් ඒක දාලා තියෙනවා. එහෙම නැත්නම් උයන්න යන්නේ බව ඔයාලා අම්මලා උයයි. ඔයාලට රස සමහරට අය උයන්න පුළුවන් මේ. සමහර එව්වහම නේද? නිකන් අර කුරුල්ලන්ට තමයි කන්න දෙන්න වෙන්නේ. ඒගොල්ලෝ කන්නේත් නැහැ. හරි එහෙනම් උයන්න 70 ඊට පස්සේ නෑ යන්න. උතුරින් අංශක 70ක් නැගෙනහිරට. කොහොමයි එන්නේ? අනිත් අය හදාගන්න. ඔයාලට උයන්නේ පුරුදු වෙන්න නේද? ඕන වෙනවට දැන් මේ ළමයි ලස්සනට උයනවා. දැන් මම රසට කෑම හදනවා. කලින් ඔයාලා කිව්වේ නේද? අර නිවාඩු කාලේ ගෙදර ඉඳලා එක එක YouTube එකේ අම්මලාගෙන් එහෙම ඉගෙනගෙන අලුත් කෑම ಜಾති හදලා නේද? අලුත් එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. එහෙම පුරුදු වෙන්න. හරි දකුණු පැත්තේ ඉඳන් ගන්න එපා. හරි එහෙනම් අපි බලමු හතරවෙනි එක. ඔන්න හතරවෙනි එකත් දැන් පුළුවන් වෙයි ඔයාලට කරන්න. right. right. මෙන්න හතරවෙනි එකේ රූපය අඳින්න එක වෙනවා ඉතින් නේ. මේකදී ඔයාලා එකක් ලියුවා නැගද සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලියුවා නැගද දෙකම ලියන්න ඕනේ නැහැ. මම මේ දෙකම ලියන්නේ. ඒක මට කියලා දෙන්න පුළුවන් හින්දා. ඔයාලා එකක් ලියන්න. ඔයාලා ඉතින් අකුරු ටික ටෙස්ට් මතකේ තියෙනවනේ. right. අපි ගමු මෙහෙම එකක්. හරි මම දෙන්නෙක් ඉන්නවා. ඔයාලා මට දෙන්නගෙම පිහිටීම කියන්න ඕනේ right. මෙතන O මෙතන අපි දැන් C දැම්ම මම මෙතන
x දාන්නම්. මෙතන මම y දාන්නම්. right. ඔන්න හොඳට කල්පනා කරලා කරන්න. මේ කෝණය දාගන්නකෝ අංශක 50ක්. මේ කෝණය දාගන්නකෝ අංශක 70ක්. right. ඔයාලා මට එහෙනම් මේ උත්තර දෙක ලියලා දෙන්න. කවුද? O සිට y හි පිහිටීම. ඒක ඕනේ. right. ඊළඟට මට ඔයාලා ලියලා දෙන්න O සිට x හි පිහිටීම. right. ලියන්න බලන්න. බලමු ඕක කාටද පුළුවන් කියලා. ගණන් දෙකක් එකම රූපේ. right. උත්තර ගොඩක් කටි දාන්න යනවා. හරි. උත්තර ටිකක් මට හොයන්න තමයි මුලින් x ද වෙලා තියෙන්නේ y ද කියලා. හරි අපි බලමු. right. කොහොමද කරන්න කියලා ඔන්න බලන්න. හරි. මම දැන් හදනවා. ඔයාලා බලන්න කොහොමද ඔයාලගේ හරිද කියලා. මොකද දන්නද දැන් මට ප්‍රශ්නාංක හොයාගන්න බෑ. ඔයාලා x ද y ද කියලා දාලා නැහැනේ. දෙකම උත්තරේ වෙලා තියෙනවා. හරි. කමන්නේ. අපි බලමු මෙහෙම. එතකොට මේ උඩ එක්කෙනා බලන්නකෝ මම මුලින් දුන්නේ y නේ. එතකොට y ඉන්නේ මතක තියාගන්න උතුරු පැත්තේ. එහෙනම් උයන්න මුලට දාන්න ඕනි. එතකොට උතුරු පැත්තේ ඉඳන් කෝණය හොයා ගන්න ඕනේ. මෙන්න මේ කහපාට කෝණය හොයා ගන්න වෙනවා. එතකොට අපි දන්නවා මුළු කෝණය අංශක 90යි. මේ කෝණය අංශක 90යි. එහෙනම් මේ ටික 70 නම් අපි 90න් 70ක් අඩු කරන්න ඕනේ. එතකොට 90න් 70ක් අඩු වුණාම මේ චූටි කෑල්ල එනවා අංශක 20ක් කියලා. right. මෙන්න මේ කොටස අංශක 20ක්. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් උතුරින් අංශක 20ක් මොන මේ අංශක කතන්දරේ තියෙන්නත් ඕනිය මොන පැත්තටද නැගෙනහිරට බර වෙලා. ඔහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් n 20e right හරි දාන්න. n 20e right ඊළඟ එක බලමු. ඊළඟ එක බලන්නකෝ. එතකොට ඒකේදී 90න් අපි අඩු කරන්න වුණා. මෙයා අඩු කරන්න වුණා. මොකද උතුරු පැත්තේ නම් කෝණේ දීලා නැහැ. අපි බලමු මෙයා කවුද? x ඉන්නේ එතකොට අනිවාර්යයෙන්ම කොහේ පැත්තේද? උතුරේ නෙමෙයි දකුණ. එහෙනම් දකුණ නම් අපි පාවිච්චි කරන්නේ දයන්න. එතකොට දකුණු පැත්තේ ඉඳන් කෝණය. දකුණු රේඛාව කියන්නේ මෙයානේ. එතන ඉඳන් කෝණය අපිට ඕනේ. එතන ඉඳන් කෝණය කියන්නේ මේ කෙලින්ම දීලා තියෙනවා. එතකොට ආය අර පුරුද්දට 90න් 50ක් අඩු කරන්න එපා. එතකොට දකුණු පැත්තේ ඉඳන් කෝණය අංශක 50යි කියලා ඩිරෙක්ට් දීලා තියෙන හින්දා 50 මෙතනට දාන්න. ඒ 50 තියෙන මොන පැත්තටද? මෙන්න මේ බස්නාහිරට. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ලිව්වොත් S මම ඉස්සරහින් ලියන්නම් S අංශක 50 බස්නාහිරට අපි දානවා W. කාගේද මේ දෙකම හරි බලන්න. අත උසන්. නිතින්ගේ හරි සඳරුගේ හරි ඔක්කොම හරියන්නම් ඕනේ හරි විදියට. නම් තරුෂි, බුද්ධිමා, දැහැමි, ප්‍රභාෂි, සෙව්මිනි, එමාශ, යසුරි. අංකට හදා ගන්නකෝ. අර 200ක් එහෙම මම දැක්ක දාලා තියෙනවා. ඒක වෙන්නේ නැහැ. 9 දෙනෙක් ඉන්නවා. හරි.
අපි තව එකක් බලමු. හරි අපි තව එකක් බලමු. තව ලියන කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. තව ලියන අය මේක ගාන හදන අය ඉන්නවනම් නෑ වගේනේ. හරි එහෙනම් ඊළඟ ගානට යනවා. එන ඊළඟ එක. ටිකක් ලොකුට මම අඳින්නම් මේක. සර්ට් නම් මොකද නේද? හරි. ඔන්න මම ඇන්දා. ගන්න මම අමාරුවෙන් ටක් ගාලා ලිව්වා. හරි. මම මේකේ දානවා අකුරු 3ක්. ඒ තුනේම පිහිටීම තමයි අහන්නේ. right. මේක උත්තර මැසේජ් කරන්න ඕනේ නෑ. 3ක්නේ. ඔයාලා ඊට පස්සේ හදා ගන්න. right. මෙන්න මේක හොඳට කල්පනා කරන්න වෙයි සමහර තැන්වල. 3ක් නෙමෙයි. ඒ 3ක් දාන්නම්කෝ 4ක්. right මම ඔයාලා පටලන්න ඕන 4ක්ම දැම්මා. කවුද බලමු පැටලෙන්නේ මේ පාර. මම මෙතනට O දාන්නම්, මෙතනට A දාන්නම්, මෙතනට B දාන්නම්, මෙතනට C දාන්නම්, මෙතනට D දාන්නම්. එතකොට ඔයාලා O සිට A වල ඕනි පිහිටීම එක ලියන්න. ඊළඟට O සිට B වල පිහිටීම ලියන්න. ඊළඟට O සිට C වල පිහිටීම ලියන්න. O සිට D වල පිහිටීම ලියන්න. හරි. දැන් කෝණ ටික මම ලකුණු කරන්න. මෙයා අංශක දාගන්නකෝ 30ක්. මෙන්න මේ ටික. මේ ටික දාගන්නකෝ 20ක්. මේ ටික දාගන්නකෝ 42ක්. මේ ටික දාගන්නකෝ 25ක්. right විනාඩි 3ක් දෙන්න ලියන්න බලන්න 25 තියෙන්නේ එතන බලමු කොහොමද තත්ත්වය කියලා ඔයාලා මේ මගේ දැන් මේ ක්ලාස් එකේ ගෲප් එකේ සමහර වෙලට පරණ නම්බර්ස් වලින් එහෙම ජොයින් වෙලා ඉන්නවනම් ඒ පරණ නම්බර්ස් තියෙන ඒවා මට කියන්න එක්ක මම අයින් කරන්න. එහෙම නැත්නම් ඒ පරණ නම්බර්ස් වලින් left වෙන්න අයින් වෙන්න අලුත් ඒවා වලින් නෙමෙයි පරණ ඒවත් දීලා තියෙනවා නම් ඒ කියන්නේ ඒවා වැඩ කරන්නේ නැති නම්බර් එහෙම තියෙනවා නම් කියන්න මම ඒතොර අයින් කරන්න. මොකද අපි ගෲප් එකේ ටිකක් අර ගොඩක් තියෙනවනේ. ළමයි ගොඩක් ඉන්නවා නමුත් මේ සමහර අය නම්බර්ස් වැඩ කරන්නේ නැහැ බොරුවටනේ තියෙන්නේ ඒක නිසා. ඉවර කට්ටිය අත උස්සන් ඉන්න. ඉවර කට්ටිය අත උස්සන් ඉන්න බලන්න. බුද්ධිමා හදලා ඉවරයි අසුරි හදලා ඉවරයි සත්මිනී හදලා තියෙනවා නෙතිනි හදලා තියෙනවා උමාශි ප්‍රභාෂි දැන් දෙකක් දෙන්නකෝ. හරි දෙන්න තව ඉන්න මං චුට්ට කරලා ඉන්නවා ඔය අත උස්සන් ඉන්න බලන්න අනිත් අය අත පාත් දාන්න එපා අතරි දෙන්නේ නැහැ නේද ඉස්සර වගේ නෙමෙයිනේ
හරි පසින්දිත් හරි 7 දෙනෙක් ඉන්නවා. තරුෂිත් හරි උමාෂිත් හරි දැන් 8 දෙනෙක් හදලා තියෙනවා. right දැහැමිත් ආවා 9 දෙනායි ඉක්මනට අනිත් කටට ටගල කරන්න. right සෙව්මිනිත් හරි සඳරුත් හරි දසුනුත් හරි අංජන ඉන්දුසර රිසුඳු මොකද උනේ ඉවරද? හරි අපි බලමු එහෙනම්. right good. දැන් අපි බලමු ඔයාලා හරි වැරදි දාගන්න. හරි. දැන් ඉස්සෙල්ලා O සිට A. A right A නම් ගැටලුවක් නැහැ නේ උතුරු පැත්තේ ඉන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම උයන්න දාන්න වෙනවා. උතුරේ ඉඳන් කෝණේ බලන්න. මෙන්න උතුරු රේඛාව උතුරේ ඉඳන් දකුණු පැත්තට මේ sorry නැගෙනහිර පැත්තට තියෙනවා මේ තියෙන කෝණය අංශක 30ක්. එහෙනම් උතුරින් අංශක 30ක් එන්නේ නැගෙනහිරට. කලව මේ දානවා මොටව පොඩ්ඩේ. right නැගෙනහිරට. ඉංග්‍රීසියෙන් අපි ලියනවා මොකද්ද? N 30 නැගෙනහිරට eastern E. B මම දන්නවා B නම් ගොඩක් කට්ටියක වැරදි. මට B වල උත්තරේ විතරක් ඕනේ නැහැ උත්තර දාන්න ඕනේ. හරි මේ බලන්නකෝ. B තියෙන්නේ උතුරු පැත්තේ. එහෙනම් පළවෙනි අකුර නම් ගැටලුවක් නැහැ උයන්න. උතුරෙන් කෝණය. මට කියන්න කෝණය කීයද කියලා උතුරු පැත්තේ ඉඳන් තියෙන? 50. අන්න හරි. මේ බලන්නකෝ 20 නෙමෙයි. උතුරු පැත්ත කියන්නේ දරුවනේ මෙතන. මෙතන ඉඳන් මෙතනට තියෙන කෝණය ඔය B ට එන්නේ. B ට එන්නේ මේ ලොකු කෝණය. මේ කෝණය. එතකොට ලොකු කෝණය බලන්න අර පොඩි ඇට කොච්චිච්ච කෝණ දෙකක් තියෙන චුටි කෝණ දෙකක් නේද 30යි 20යි මේ පොඩි දෙන්නගේ එකතුව තමයි මේ ලොකු කෝණයෙන් හැදෙන්නේ. එහෙනම් ලොකු කෝණය ගන්න අර පොඩි උන් දෙන්න එකතු කර ගන්න ඕනේ. එහෙනම් අපිට එකතු වුණාම 30යි 20යි උත්තරේ අංශක 50යි. එහෙනම් මෙතන ඉඳන් මෙතනට අංශක 50ක් තියෙනවා. එහෙනම් උතුරින් අංශක 50ක් නැගෙනහිරට ඉංග්‍රීසියෙන් N 50E. ඊළඟට C තියෙන්නේ නම් දකුණේ. එතකොට දකුණු පැත්තේ ඉඳන් මට ඕනි කහ පාටින් මෙන්න මේ පෙන්නන කෝණය ඒක බලන්න අර ඉතුරු ටිකනේ දීලා තියෙන්නේ. මේ කෝණය අපි දන්නවා අංශක 90යි. මුළු කෝණය අංශක 90යි. එහෙනම් මේ ටික 42 නම් මට ඕනි මේ ඉතුරු ටික. ඉතුරු ටික බලන්න මම 90න් 42ක් අඩු කරනවා. එතකොට උත්තර එනවා මෙතන 48යි කියලා. නේද? ඔව් නේ 48යි. right එහෙනම් කෝණය අංශක 48යි. එහෙනම් දකුණින් අංශක 48ක් නැගෙනහිරට. S 48 නැගෙනහිරට අපි දාන්නේ E අකුර. ඊළඟ O සිට D. D තියෙන්නේ උතුරු පැත්තේ. එහෙනම් මෙතන එන්නේ උයන්න. එතකොට උතුරු පැත්තේ ඉඳන් මෙන්න මෙතනට තියෙන කෝණය හොයන්න ඕනේ. කහ පාටින් දාලා තියෙන කෝණය. මොකද ඒක තියෙන්නේ උතුරු පැත්තේ ඉඳන් මෙන්න මේ බස්නාහිර පැත්තට. එතකොට මේ කෝණය ඕනේ වෙනවා. එහෙනම් ඒක හොයන්න ඉස්සලා වගේම 90න් අඩු කරනවා 25. එතකොට මෙතන එනවා 5යි 8න් 2ක් 6යි අංශක 65යි. එහෙනම් අංශක 65ක් බටහිරට එහෙම නැත්නම් N 65 W. කාගේද හරි? ඔක්කොම හරි අය පොඩ ඉන්න අත උස්සන්න එපා. මම ඉස්සලා මේ අත පාත් දාන්නම් පාර ඉස්සලා කට්ටියගේ. දැන් අත උස්සන්න ඔක්කොම හරි අය හිතට අවංකව බොරු නම් කරන්නේ නැතුව. මම දන්නවා ඔයාලා මට එහෙම බොරු කරන්නේ නැහැ නේ. හරි. 8 දෙනෙක් හදලා තියෙනවා. very good. තරුෂි හදලා තියෙනවා, එමාෂා හදලා තියෙනවා, යසුරි හදලා තියෙනවා, දැහැමි, ඊළඟට දසුන්, සත්මිනි, උමාෂි සහ සඳරු. very good. ඔයාලා මම දන්නා ගොඩක් කට්ටියක වරදින්න ඇතර 50. ආයි වරදින්නේ නැහැ නේ. ඒක කමක් නැහැ. වැරදුන කට්ටිය ඒක හදා ගන්න. අනිත් ඒවා නම් හරි ඇති. ඔයාලා එතන 20 දාලා තමයි තියෙන්නේ. හදා ගන්නක අඩුපාඩුව ගොඩක් හොඳයි.
එකක් වැරදිලානේ. සඳරු හරි නේද? ඒක ටික බලන්න. ඔව් සර් ඔක්කොම හරි. very good. හරි. දැන් ඔය විදිහට ඔයාලට එතකොට කිසි ගැටලුවක් නැහැ. දැන් මම හිතන්නේ ඒ ටික හොඳට පුළුවන්. right. එහෙනම් අපි දැන් මේක අනිත් පැත්ත බලන්න යන්නේ. මොකද්ද? මේ දෙනවා මේ විදිහට රූප සටහන දෙනවා. දුන්නාම උත්තර ලියන විදිහනේ අපි බැලුවේ. දැන් අනිත් පැත්ත මොකද්ද? මෙන්න මේ පිහිටීම දෙනවා. පිහිටීමට අදාළව අපිට රූප සටහන අඳින්න තියෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. එච්චරයි පාඩම. එතකොට මේ පාඩම ඉවරයි. බලන්න මේකේ ගණන් හදන්න මහා දෙයක් නැහැ. මතක තියාගන්න තියෙන්නේ අර උතුරින්ද දකුණින්ද පටන් ගන්න එකයි අර සමහර තැන්වලදී 90ක් අඩු කරන්න වෙනවා කියන එක විතරයි. ලේසි පාඩම. right. එහෙනම් අපි ලියාගමු ඊළඟ අනුමාත්‍රිකාව. අනුමාත්‍රිකාව ලියාගමු. ස්ථානයක පිහිටීම දී ඇති විට ඒ සඳහා දල රූප සටහන් ඇඳීම. මේ අර මේක ඇඳීම කියද්දි ඔයම තමයි ගහන්නේ සංයමයක දායන්න තමයි එන්නේ. නමුත් අයිස්ක්‍රීමේ පොඩි ගැටලුවක් තියෙනවා මෙන්න මේකෙදී ඒක ගණන් ගන්න එපා. ඒ සඳහා දල රූප සටහන් ඇඳීම. right. හරි අපි එනම් බලමු දැන් පිහිටීමක් මම ඔන්න දෙනවා. ඒ පිහිටීමට අදාළව ඔයගේ රූප සටහන අඳින්න තියෙන්නේ. හැබැයි මේකෙදි මම පිහිටීමක් දෙනකොට මතක තියාගන්න පිහිටීමත් එක්ක දුරකුත් දෙනවා. ඒතර දුර වල අඩි මයින් නෑ නිකන් අපි අඳිනවා. right. අපි මෙහෙම ගමු පළවෙනි උදාහරණේ. උතුරින් අංශක 40ක් 40 නැගෙනහිර සහ දුර මීටර් 50. 50කින් සී ලක්ෂය පිහිටයි. අහම නිකන් ලියාගමු. සී ලක්ෂය පිහිටයි. ඔන්න පළවෙනි උදාහරණය. දැන් ඉතින් මම මොකද කරන්න ඕනේ? ඕකට දල සටහනක් අඳින්න යන්න. දල රූපයක් මම අඳින්න යන්න. right. එතකොට මේක දල රූපනේ. දල කියද්දි කෝණ මනින්නේ නැහැ. අඩි රූලෙන් දුර මනින්නේ නැහැ. right. එහෙනම් මෙන්න මම ගත්තා මගේ සුපුරුදු රූප සටහන උතුරින්. එහෙනම් මේ C කියන එක්කෙනා ඉන්නේ මේ රේඛාවට උතුරු පැත්තේ. උතුරු පැත්ත කියන්නේ උඩින්. එහෙනම් මේ පැත්තේ කොහේ හරි. right. මේ උඩ පැත්තේ කොහේ හරි තැනක තමයි කවුද මේ C කියන එක්කෙනා ඉන්නේ. එතකොට එයා මොන පැත්තට බර වෙලාද ඉන්නේ බලන්නකෝ. නැගෙනහිරට බර වෙලා. එහෙනම් උතුරින් නැගෙනහිරට බර වෙලා නම් මෙන්න මේ පැත්තේ කොහේ හරි තැනක තමයි මෙයා ඉන්නේ. right. එහෙනම් මම මෙයා ලකුණු කරනකොට මෙන්න මේ විදිහට කොහේ හරි තැනක ලකුණු කරනවා. 40ක් නේ. ඉතින් ඒක නිකන් සාමාන්‍ය අවබෝධයක් තියාගන්න මෙතන ඉඳන් මෙතනට 90යි හරි මැද කියන්නේ 45. එතකොට 40 කියන්නේ ඊට වඩා චුට්ටක් අඩුයි. ඒ විදිහට පොඩ්ඩක් හිතලා දාන්න. ඒක කමක් නැහැ නැති වුණාට. right. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම කෝණේ ලියන්න ඕනේ අංශක 40යි කියලා. right. කෝණේ අංශක 40යි. මෙතන O දාන්න. අකුරක් කියලා නැත්නම් ඔයාලා O දාන්න. එතකොට ඉන්නවා කවුද C? මෙතන තමයි C. දුර 50යිනේ. එහෙනම් මෙතන මීටර් 50යි කියලා ලකුණු කරා. ඔච්චරයි. right. උතුරු පැත්තෙන් පටන් ගත්තා. එතකොට නැගෙනහිරනේ. එහෙනම්
ආසන්න වශයෙන් හිතන්න 40ක් කොච්චරද කියලා හිතන්න බැරි වුණාට කමකුත් නැහැ. හිතුවොත් හොඳයි. බැරි වුණා කියලා ලකුණු මෙහෙ දැම්මත් කමක් නැහැ. ලකුණු දෙනවා. එතකොට මීටර් 50 නිකන් මීටර් 50ක් කොහොමත් අඳින්න බෑනේ. ඔය වගේ අපි අඳිනවා. ඇඳලා C කියලා දාන්න. දුර මනින්න එපා. right. පළවෙනි එක ලියා ගන්නකො. සර් ලියාගෙන ඇද ගන්නද? ඔව් ලියාගෙන ඇඳ ගන්න. ඉවරයි සර්. හරි. එක්කෙනෙක් නම් ඉවරයි. ඉවරයි. මම යටින් දෙවෙනි එක දාන්නම්. පේනවනේ? try එකක් දෙන්නකෝ දෙවෙනි එක බලන්න. අනිත් අය හදන්න මම වෙලාව දෙන්නම්. right දෙවෙනි එක ඒ ලක්ෂයේ සිට ඒ ලක්ෂයේ සිට මම ඉංග්‍රීසියෙන් දෙන්නේ හරි සිංහලෙම දෙන්න නේද බය වුණොත් එහෙම right දකුණින් අංශක 80ක් මේ අංශක 80 කියන එක මම පස්සේ දාන්නම් බස්නාහිර දිශාවෙන් සහ දුර මීටර් 100කින් B ලක්ෂය පිහිටයි. right. ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? දල රූප සටහන අඳින්න තියෙන්නේ. කරන්න බාන්න try එකක් දෙන්න. මෙතන අංශක දාගන්න මෙන්න මෙතන මට ඒක දාන්න ඉස්සරහින් අතන ටයිප් කරද්දී අමාරුයි. right අංශක පාන අනිවාර්යයෙන්ම දාගන්න. right try එකක් දෙන්න බලන්න. හරි සර් ඉවරයි. හරි සර් ඉවරයි. right good ඔන්න ඉවරයිලු කීව දෙනෙම්ම අපි බලමු මේක ඔයාලා කොහොමද කරේ කියලා එහෙනම් right එහෙනම් මම ගහ ගන්නවා මගේ අක්ෂර පද්ධතිය right
right මෙන්න මගේ අක්ෂර ටික දැන් මේක කියනවා දකුණුයි එහෙනම් දකුණු පැත්තේ ඉඳන් තියෙන්නේ හරි දකුණු පැත්තේ ඉඳන් බස්නාහිර දිශාවට බර වෙලා මෙන්න දකුණ මේ තියෙන්නේ දකුණේ ඉඳන් බස්නාහිර දිශාවට බර වෙලා කියන්නේ මේ සයිඩ් එකේ තමයි තියෙන්නේ හැබැයි දකුණු පැත්තේ ඉඳන් අංශක 80ක් අංශක මෙතනට යනකොට 90නේ 80 කියන්නේ නම් මෙන්න මේ ගාන විතර වගේ ගන්න දුර මීටර් 100 නේ මම ටිකක් ඈතින් ලකුණු කරන්නම් කමක් නැහැ එතකොට මෙතන අනිවාර්යයෙන්ම මැදට දාන්නේ O නෙමෙයි මේක කියනවා A කියලා එහෙනම් මැදට A දානවා එතකොට මෙන්න මේ කෝණය දකුණු පැත්තේ ඉඳන් තියෙන කෝණය දීලා තියෙනවා අංශක 80ක් right ඊළඟට බටහිර පැත්තෙන් කවුද ඉන්නේ B දුර අනිවාර්යයෙන්ම ලකුණු කරන්න මීටර් 100යි කියලා. අනිවාර්යයෙන්ම දුර ලකුණු කරන්න මීටර් 100යි කියලා. right. ඔහමයි එන්නේ. කාගේද හරි ඔය විදියට? අත උස්සන්න බලන්න හරියයි. right. තරුෂි හදලා තියෙනවා හරියටම ඊළඟට හොඳයි 9ක් ඉන්නවා. තරුෂි දැහැමි උමාෂි සඳරු සෙව්මිනි ඉන්දුසර බුද්ධිමා යසුරි සක්මිනි විහාරා නිතිනි එමාෂ right 12ක් හදලා තියෙනවා. අනික් කටේ ඉක්මනට හදාගන්න. ප්‍රභාෂිත් හරි. එතන අංජන දසුන් විහාරා පසින්දි හරි නේද? අර දසුන් හරිනේ. right ඉවරද අපි ඊළඟ එකට යන්න? යන්ස හරි මෙන්න ඊළඟ ගාන. මම ඔන්න රූපේ කලින් මැන්දා. right ඉන්න මම ගාන වෙනස් කරන්නම් මේකම. right අපි මෙහෙම ලියමු. P ලක්ෂයේ සිට S අංශක 30ක් E දිශාවෙන් සහ මීටර් 250ක් දුරින් Q ලක්ෂයද ඉවර නෑ ආපහු ලියන්න Q ලක්ෂයද P සිට ආයෙත් එතන ඉඳන්ම P සිට දකුණින් අංශක 65ක් W දිශාවෙන් සහ දුර මීටර් 75ක් දුරින් R ලක්ෂයද පිහිටයි. right එකම රූපේ ওই දෙකම කරන්න තියෙන්නේ. එකම රූපේ ওই දෙකම කරන්න බලන්න. right ඉක්මන් කරමු. දෙසිය පණයි 75යි අඳිනකොට දරුවනේ මතක තියාගන්න 250 කියන්නේ ටිකක් දුර වැඩි 75 අඳිනකොට ටිකක් කොට දුරක් ගන්න එතකොට මට ඉවර කට්ටිය අත උස්සන්න බලන්න
right මට වෙන විදිහට මේ වෙනකොට දැහැමි හදලා තියෙනවා ඊළඟට ඉන්දුසර් හදලා තියෙනවා යසුරි ප්‍රභාෂි තරුෂි සත්මිනි ඊළඟට උමාෂි නෙතිනි සඳරු right right අපි බලමුද කොහොමද කරන්න කියලා හරි බුද්ධිමත් ඇවිල්ලා ඉන්නවා ඒ ගොඩට තව අංජන ඉන්නවා එමාෂ හරිද ඉන්දුස රිසිද්දු ඊළඟට සෙව්මිනි විහාරා ඉක්මන් කරමු right එමාෂත් හරි සෙව්මිනි සර් මට එක තේරුණා right හරි අපි බලමු අංජන මේක එකම රූපේ මේ දෙකම කරන්න ඕනේ right අපි බලමු මම කියලා දෙන්නම් සඳරු හරිනේ විහාරත් හරි නේද right අපි බලමු එනවා මේක කොහොමද වෙන්නේ කියලා ඔයාලා බලන්න අනිත් කට්ටිය ඔයාලා හදපු උත්තරේ හරිද කියලා right එකම රූපේ දෙකම p ලක්ෂයේ සිට ඒකට පටන් ගන්න p වලින් එහෙනම් මතක තියාගන්න මැදට දාගමු p කියන අකුර ඉවරනේ මැදට p p ලක්ෂයේ සිට මෙන්න මෙයා s 30 e මෙතන අංශක කතන්දරේ පොඩ්ඩක් දාගන්න මට ඒක ටයිප් කරද්දි බැරි වුණානේ ඔතන අංශකක දාගන්න එතකොට s 30 e කියන එකේ තේරුම අපි ඉස්සලා බලන්න ඕනේ s කියන්නේ නම් අපි දන්නවා දකුණ e කියන්නේ නැගෙනහිර එහෙනම් මේක පටන් ගන්න දකුණු පැත්තේ කවුද q කියන එක්කෙනා ඉන්නේ දකුණු පැත්තේ නම් මේ පල්ලෙහා පැත්තේ right ඒතර අංශක 30ක් නැගෙනහිරට එහෙනම් දකුණේ ඉඳන් නැගෙනහිර කියන්නේ මේ පැත්තට බර වෙලා ඉන්නේ මේ මට අතු පාටින් පෙන්නන්නේ මේ පැත්තේ ඉන්නේ එතකොට මෙන්න p මෙතන බිඳුව 10 20 30 මෙතනට යනකොට 90නේ ඒතර 30 කියන්නේ සාමාන්‍යයෙන් මේ ගාන වෙන්න ඇති 250ක්නේ මම ටිකක් දුරට ලකුණු කරා right ඔන්න මම ටිකක් දිගට ලකුණු කරා එහෙනම් ඔතන තමයි කවුද අපේ ඉන්නේ q ඔතන තමයි q මෙතන තමයි p හරිනේ ඊළඟට කෝණය මෙන්න මේ කෝණය තමයි දීලා තියෙන අංශක 30 ඔන්න එක රූපයක් අනිවාර්යයෙන්ම දුර ලකුණු කරන්න මීටර් 250 right අංජන හරිද මේක තේරුණාද අංජනවට නෑ සර් මේක දැන් හරි නැද්ද මේක තේරුන්නේ නැත්නම් නෑ හරි මේ බලන්නකෝ දැන් s කියන එකේ තේරුම ආ දන්නවනේ s කියන්නේ මොකද්ද මොන අකුරද s කියන්නේ දකුණ කියන්නේ දකුණ කියන්නේ යට පැත්තේ උතුරු තිබ්බොත් උඩ පැත්තේ එහෙනම් මේ q කියන එක කෙනා ඉන්නේ යට පැත්තේ මෙන්න මේ පැත්තේ හරිනේ මේ පැත්තේ තමයි q ඉන්නේ අපි දන්නේ කොහෙද කියලා හැබැයි එයා ඉන්නේ e පැත්තට වෙන්න e කියන්නේ මේ අකුරු ටික මතක තියාගන්න ඕනේ e කියන්නේ නැගෙනහිර කියන්නේ එහෙනම් මේ පැත්තට බර වෙලා ඒ කියන්නේ යට පැත්තේ ඉන්නත් ඕනේ නැගෙනහිර කියන්නේ මෙන්න මේ සයිඩ් එකේ එහෙනම් ඔය Q කියන එක්කෙනා ඉන්නේ මම මෙන්න මේ ටෝච් එකක් අල්ලන්නේ මෙන්න මේ සයිඩ් එකේ කොහේ හරි තැනක තමයි Q කියන එක්කෙනා ඉන්නේ. ඒක තේරුණාද ඔයාලට? ඔව් සර් right. හරි. දැන් අපි දන්නේ ඉන්න තැන. ඊට පස්සේ 30ක් කියනවනේ. එතකොට අංජන 30ක් ගන්න මේ පල්ලෙහා ඉඳන්. නිකන් 30 ගන්න. මම මැන්නේ නෑනේ. නිකන් ඉරක් ගහගන්න මේ පැත්තට. ඒ කියන්නේ මේ යට නැගෙනහිර පැත්තේ මෙන්න මේ සයිඩ් එකේ කොහෙට හරි ඉරක් ගහගන්න. ඉරක් ගහලා මෙතන 30යි කියලා දාන්න. ඒක කමක් නැහැ. ඊට පස්සේ ඒකෙත් කියනවානේ දුර 250යි කියලා. එහෙනම් ඒක ඉර උඩ ලියන්නේ 250යි කියලා ඉවර වෙන තැනට දාන්න q කියලා. හරි නේද? හරි සර්. right. දැන් අංජනම මට ඊළඟ එකක් චුට්ටක් කියන්නකෝ. මේ බලන්නකෝ. මෙන්න මේ දැන් අපි ලකුණු කරන්න යන්නේ මෙන්න මේ කොටස. හරි. ඔන්න බලාගන්න. ඔයා මට උත්තරේ දෙන්නකෝ. right. s 65 w මම s කියන එක ලියන්නම්කෝ. s කියන්නේ දකුණ. w කියන්නේ බටහිර. right. අංජන එහෙනම් මට කියන්නකෝ දැන් මේ අපි r ලකුණු කරන්න යන්නේ. r ඉන්නේ රේඛාවෙන් උඩද යටද කියන්නකෝ. කොහෙද ඉන්න ඕනේ? දකුණ නම් අංජන දකුණ නම් කොයි පැත්තද ඉන්න ඕනේ?
යට යට හරි ඊළඟට බටහිර පැත්තට එහෙනම් බටහිර කියන්නේ මෙන්න මේ පැත්ත නේද බටහිර කියන්නේ මේ පැත්ත එහෙනම් ඔය පැත්තේ මං ඉරක් ගහ ගන්නවා එච්චරයි හැබැයි ඉරක් ගහනවා ඒක දුර 75යි ඉර පොඩ්ඩක් පොඩියට ගහනවා එච්චරයි ඒතර ගහනකොට ටිකක් මතක තියාගන්න 75 කියන්නේ මෙහෙන් ගැහුවත් කමක් නැහැ වැරදි නෑ 75 කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් ගොඩාක් දිගට ගහන්න එපා ඇයි මෙතනටම 250යි නම් නිකන් චුට්ටක් අඩු කරලා ගහනවා ඒ ගාන විතර ඒක මයින්ඩ් ඕනේ නේ එහෙනම් ඔතන තමයි කවුද ඉන්නේ R කෝණය මෙතන දාන්න 65යි කියලා right ඕකයි රූපේ හරිද අංජන තේරෙනව නේද ඔව් සර් right හදා ගන්න අනිත් අය ගැටලු තියෙනවද මේක කාගේද හරි right අත උස්සන්න හරියයි තව ගැටලු තියෙනවා නම් අහන්න ගන්න මේ වගේ අහන්න ඕනේ බලන්න කොච්චරක් හොඳයිද කියලා තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ එතකොට මම මොකද කරන්නේ ඒක පොඩ්ඩක් හද සර් මීටර 75 දාලා right good මීටර් 75 ඔහොමින් right එතකොට මේකේ මම මීටර් 75 දාලත් නැහැ ඒක මීටර් 75ත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නැත්නම් ලකුණක් නැහැ ඒකට නම් එතකොට මේ ඉර දිගට ඇඳ කියලා කවුරුත් වැරදි දාන්නේ නැහැ ඒකත් මතක තියාගන්න ඔච්චරයි තියෙන්නේ දල රූප සටහන් කියන්නේ ඔන්න ඔකට right මම දැන් ඊළඟ එක දෙනවා හතරවෙනි එකත් ඔය වගේම එකක් දෙන්නේ තුනක් ලකුණු කරන්න දෙනවා එකම රූප සටහන right හරියට අඩුපාඩු හදාගන්න ඇති එහෙනම් යමු අපි අවසාන ගානට අද දවසේ අවසාන ගාන ඊළඟට මම හෝම්වර්ක් ටික තමයි දෙන්නේ right අංක 4 මම ඒක අතින් ලියන්නම් ගාන හරි හතරවෙනි එක O සිට හරි O සිට O සිට උතුර අංශක 40 නැගෙනහිර දිශාවෙන් මීටර් 50ක් දුරින් ඒ ලක්ෂයද O සිට දකුණින් අංශක 32ක් බටහිර දිශාවෙන් මීටර් 150ක් දුරින් B ලක්ෂයද මේ එකම රූපේ කරන්න ඕනේ හරි O සිට උතුරින් අංශක 10ක් බටහිර දිශාවෙන් මීටර් 300ක් දුරින් මම එකම දාන්නේ මේ අර උඩ තියෙන එකම කියන්න හරිද C ලක්ෂයද පිහිටයි right කරන්න බලන්න ඔන්න මම උදව්වක් දෙන්නම් මොකක්ද දන්නද උදව්ව මම මේක ඇඳලා දෙන්න වඳින්නත් නෑ චුට්ටකින් මම ඇඳලා දෙන්නකම් පවුනේ ඉතින් ඔයාලට ඒ උදව්වත් කරන්න එපා මම right ඔන්න මම එක උදව්වක් දුන්නා කරන්න බලන්න
right ඉවර කට්ටිය අත උස්සනකො මම 10 දෙනෙක් ඉවර වෙච්ච ගමන් මම හදනවා ඉවර කට්ටිය අත උස්සන් ඉන්න right දැන්ට 7 දෙනෙක් හදලා තියෙනවා සෙව්මිනි මම ඔයාලට මැසේජ් එකක් දාන්න චුට්ටක් බලන්න right 8 දෙනෙක් හදලා තියෙනවා right එහෙනම් තව ඉක්මනට අනිත් දෙන්න තව දෙන්නෙක් හදන්න මම ඊට පස්සේ මම හදන සාකච්ඡා කරනවා right ඉක්මනට අත උස්සන්න ඉවරයි right විහාරත් හරි right අප බලමු එහෙනම් මේක හරි හරි එතකොට ප්‍රභාෂිත් හරි good 10 දෙනෙක් හදලා තියෙනවා right බලන්න උතුරින් එහෙනම් ඔන්න බලා ගන්න හැමෝම උතුරින් අංශක 40 ගෙන මෙයා ඉන්නේ උතුරු පැත්තේ හැබැයි නැගෙනහිර දිශාවෙන් ඒ කියන්නේ මේ සයිඩ් එකේ උතුරින් 40ක් නැගෙනහිර කියන්නේ මේ පැත්තේ මීටර් 50ක් දුරින් එහෙනම් මම මොකද කරන්නේ ඔය පැත්තේ මීටර් 50ක් දුරින් මීටර් 50ක් කියන්නේ පොඩි ඉරක් තමයි අඳින්න වෙන්නේ මොකද අනිත් ඒවා 300 එහෙම තියෙනවනේ එහෙනම් පොඩි ඉරක් ඇඳලා 40ක් නේ. ඔන්න ඔය වගේ මම තැනකින් ලකුණු කරනවා. O සිට එහෙනම් මැදට O කියලා දානවා. මෙතන O එතකොට මෙතන A කෝණයේ අංශක 40යි දුර මීටර් 50යි. ඔන්න A හරි. කොහොමයි තියෙන්නේ. හරි නම් හරියක් දාගන්න. ඒට හරියක් දාගන්න. right. ඊළඟට කියනවා පොඩ්ඩක් අඩු කරන්නම් මේක zoom එක right ඊළඟට කියනවා දකුණින් දැන් මම මේ දෙවෙනි එක කරන්නේ හරි පළවෙනි එක කරලා ඉවරයි right දෙවෙනි එක දකුණ කියන්නේ පහළ දිශාවනේ පල්ලෙහානේ හැබැයි බටහිර දිශාව කියන්නේ මේ පැත්තට එතකොට මේ පැත්තේ 150ක් දිග රේඛාවක් ගහන්න ඕනලු කෝණය 32යි එහෙනම් ඔය පැත්තේ මම මොකද කරන්න ඕනේ මෙන්න මේ 150 කියන්නේ මම ටිකක් මෙච්චරක් විතර ටිකක් දිගට ගහනවා කෝණය 32යිනේ 32 කියන්නේ ඔන්න ඔය වගේ පොඩි කෝණයක් තමයි එන්නේ. right කවුද එතන ඉන්නේ B. එහෙනම් මෙතන තමයි B දුර 150යි කෝණය අංශක 32යි. right ඔන්න ඔහොමයි එන්න ඕනේ. අවසාන එක්කෙනා ඉන්නේ කොහෙද එතකොට උතුරු කියන්නේ උඩ පැත්තේ. right උඩ පැත්තේ. ඊළඟට ඉන්නේ බටහිර දිශාවේ. බටහිර කියන්නේ එහෙනම් උඩ පැත්තේ බටහිර කියන්නේ මේ සයිඩ් එකේ. ඔය සයිඩ් එකේ මීටර් 300ක් නේ. දැන් පොඩි ගැටලුවක් එනවා මීටර් 300 අඳින්න ගියොත් එහෙම මට ඉඩ මදි වෙනවා. මට ඉතින් ඉඩ මදි වුණා නම් ඒකට විකල්ප තියෙනවා නේද? right පොඩ්ඩක් මම පල්ලෙහාට අරගෙන මීටර් 300ක් නේ. එතකොට මීටර් 300ක් අංශක 10ක්. අංශක 10ක් කියන්නේ දරුවනේ මතක තියාගන්න. ඒක නිකන් ආසන්න වශයෙන් මතක තියාගන්න. 10 කියන්නේ දැන් මෙච්චරක් 45නේ. මෙතනට 90නේ. එතකොට 10 කියන්නේ මේ වගේ කෝණයක්. right ඔය වගේ ටිකක් දුරින් ඇඳලා පුළුවන් නම් ටික වැඩිපුර දිගට ඇඳලා කමන්නේ එතන දාන්න C දුර මීටර් 300යි ඒක දුර අඩු වැඩි වුණා කියලා කිසි ගැටලුවක් නැහැ කෝණය 10යි right ඔන්න ඔහමයි උත්තර ටික එන්නේ කාගේද ඔක්කොම හරි අත උස්සන්න බලන්න හරි very good එමාෂ ඊළඟට සත්මිනි දැහැමි බුද්ධිමා තරුෂි යසූරි සෙව්මිනි උමාෂී විහාරා සහ ප්‍රභාෂී right good හරිනේ අපේ සින්දුකුත් කියවෙනවා නම් ටිකක් දාලා තවත් හදලා තියෙනවා කවුද අපේ සඳරු ප්‍රභාෂී right හරි එහෙනම් අපි homework ටික බලමු අද homework ටික ලියා ගන්න මම homework ටික වලට දාන්නම් මේක ලොකු එකක් නෑ 24 98 පිටුවේ 98 පිටුවේ 24 ඒක මුළු අභ්‍යාසයම කරන්න
ඊළඟට 100 පිටුව එහා පිටුවේ තියෙනවා. හරි. 100 පිටුවේ ඉඳන් තියෙනවා 24 2. right? ඔන්න ඔය අභ්‍යාස දෙකේ නම් homework ටික ලියා ගන්න ඉක්මනට 101 පිටුවේ ඔක්කොම ටික එහා පැත්තේ පිටුවේ ටිකක් තියෙනවා. ඒ අභ්‍යාස මාලාවම හදන්න ඒතර අභ්‍යාස මාලා දෙකක් තියෙනවා. හරි ලියා ගන්න නැතිනේ. හරි. එහෙනම් එහා පිටුව හදන්න ඕනද? ඔව්. ඒ අභ්‍යාස ටික ඔක්කොම හදන්න. right. හරි. අපි එහෙනම් අදට පන්ති අවසන් කරමු. එහෙනම් හැමෝම ওই වැඩේ කරන්න. මම ඕනනම් ආපහු පාඩම තේරුම් නැත්නම් මේක මම හෙට උදේ දාන්නම් අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයාලා ඒකත් බලන්න. බලලා නැවත වතාවක් තේරුම් නැති කට්ටිය බලන්න. ඊට පස්සේ ගණන් ටික හදන්න. එහෙනම් අපි අදට ක්ලාස් එක අවසන් කරනවා. හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. ආයිබෝවන් සර්. right. ආයිබෝවන්. පරිස්සමින් ඉන්න. okay.